හොඳයි ආයුබෝවන්. අපි අද 11 වසර පන්තියේ ඔයගොල්ලන්ගේ පෙළ පොතේ තියෙන ආහාර නරක වීම හා විෂ වීම කියන පාඩම තමයි කතා කරන්න යන්නේ. මම හිතන්නේ මේක 6 වෙනි පාඩම විදිහට තමයි තියෙන්නේ. අපි මෙතනදී ආහාරයක් නරක වීම කියන්නේ මොකක්ද? ඊට පස්සේ නරක වෙච්ච ආහාරයක ස්වභාවය කොහොමද? ඒක හඳුනාගන්නේ කොහොමද? ඊළඟට ආහාර නරක වෙන්න බලපාන සාධක මොනවද? ඊට පස්සේ ආහාර නරක වෙච්ච ආහාරයට ගත්තොත් ඇති වෙන තත්ත්වයන් මොනවද කියලා කතා කරනවා. ඊළඟට ඊට පස්සේ කොටසේ ආහාර විෂ වීම ගැන අපි කතා කරනවා. ආහාරයක් විෂ වීම සිද්ධ වෙන්නේ කොහොමද? ඊළඟට විෂ වීමට වැඩිපුරම සම්භාවිතාවයක් තියෙන ආහාර මොනවාද? ඊළඟට ආහාර විෂ වීම නිසා මනුෂ්‍ය ශරීරයේ ඇති වෙන්න පුළුවන් තත්ත්වයන් මොනවද කියන එක කතා කරනවා. ඊට පස්සේ ආහාර නරක වීම හා විෂ වීම පාලනය කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන කාරණා මේ පාඩමේදී බොහොම කෙටියෙන් අපි සාකච්ඡා කරනවා. හොඳයි. ඇත්තටම ආහාරයක් නරක වෙනවා. ආහාරයක් නරක වීම කියලා කියන්නේ මොකක්ද? කියන එක අපි ඉස්සෙල්ලාම තේරුම් කරගන්න ඉපේ නේද? ආහාර නරක වීම කියන කතන්දරේ කතා කරන්න කලින් ආහාරයක් නරක වෙනවා කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න බෑ. ආහාරයක් නරක වුණා කියන්නේ ඒක පරිභෝජනය කරන්න නුසුදුසු තත්වයකටපත් වෙලා. එහෙමනේ. නරක වෙච්ච ආහාරයක් නම් අපි ඒක ආහාරයට ගන්නෙ නෑ. ඒ කියන්නේ පරිභෝජනය කිරීමට නුසුදුසු තත්වයකටපත් වෙලා තියෙන්න පුළුවන්. ඒක අපිට පෙනුමෙන් බලලා අඳුර ගන්න පුළුවන් වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට බැරි වෙන්නත් පුළුවන්. මොකද දැන් ඔය සමහර ආහාර උදාහරණයක් විදිහට දැන් ඔන්න පාන් කෑල්ලක් වගේ මේ රූපසටහනේ තියෙන්නේ. පාන් කෑල්ලක් වගේ නම් පුස්කාලා තියෙනවා නම් අපිට පෙනුමෙන් බලලා අඳුර ගන්න පුළුවන්. මේක ආහාරයට ගත යුතු නෑ කියලා අපිට එතකොට තීරණය කරන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට හිතන්නේ දැන් සමහර වෙලාවට උදාහරණයක් විදිහට දැන් ඔන්න කොත්තු වගේ ආහාරයක්. ඔයගොල්ල සමහර වෙලාවට ආහාරයට ගත්තොත් පහුවදා උදරාබාධ වගේ දේවල් ඇති වෙනවා. තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කොත්තුවේ පෙනුමෙන්, ඒ ආහාරයේ පෙනුමෙන් බලලා ඒ දිහා අපිට ඒක නරක වෙලා කියලා හඳුනා ගන්න බැරි වුණාට නරක වෙන්නේ හේතු වෙන. මොකක් හරි තත්ත්වයක් ඒකේ තිබිලා තියෙනවා. එතකොට ආහාරයක් පරිභෝජනයේට නුසුදුසු තත්වයකටපත් වීම විතරක් නෙමෙයි ආහාර නරක වීම කියන්නේ. එහෙම පරිභෝජනයේට නුසුදුසු තත්වයකටපත් වීම හෝ එහෙම නැත්නම් පරිභෝජනයේ කල විට ශරීර සෞඛ්‍යයට හානිකර තත්වයට පත්විය හැකි වීම ආහාර නරක වීම ලෙස හඳුන්වන්න පුළුවන්. මොකද පරිභෝජනයේට නුසුදුසු තත්වයට පත්වීම කියලා විතරක් කිව්වොත් අපිට ඒක සමහර ආහාර වර්ග තියෙනවා අපි පරිභෝජනය කළාම ශරීරයට හානි කරයි. ඒ කියන්නේ ආහාරේ නරක වෙලා තිබිලා තියෙනවා. අපි අඳුර ගන්න බැරි වෙලා. ඒක වෙනම කාරණාවක්. නමුත් පරිභෝජනය කළාම ආහාරයෙන් යම්කිසි හානියක් ශරීරයට වුණා. ඒ කියන්නේ ඒ ආහාරය නරක වෙලා තිබිලා තියෙනවා. ඒකන්ද ආහාර නරක වීම කියන එක අපි අර්ථ දක්වති හඳුන්වද්දී අපිට සම්පූර්ණ අර්ථ දැක්වීමක් විදිහට අපිට කියන්න පුළුවන් ආහාරයක් පරිභෝජනයේට සුදුසු තත්වයකට පත්වීම හෝ පරිභෝජනයේ කල විට ශරීර සෞඛ්‍යයට හානි විය හැකි තත්වයකට පත්වීම ආහාර නරක වීම. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා food spoilage කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට ආහාරයක් නරක වෙලා කියලා අපිට නරක වුණාම මොනවද ඒ ආහාරයේ දකින්න පුළුවන් තත්වයන් කියන එක තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. සමහර දේවල් අපිට භෞතිකව හඳුනා ගන්න පුළුවන්, සමහර ලක්ෂණ භෞතිකව හඳුනා ගන්න බෑ. නමුත් මෙතනදී හුඟක් වෙලාවට කතා කරන්නේ භෞතිකව හඳුනාගත හැකි ලක්ෂණ බොහොමයක් ගැනයි. පෝෂණීයගේ වගේ දේවල් භෞතිකව හඳුනා ගන්න බැරි ලක්ෂණ ඒවා ගැනත් අපි කතා කරනවා. නමුත් බහුතරයක් ලක්ෂණ, බහුතරයක් නරක වෙච්ච ආහාරයෙන් තියෙන ලක්ෂණ භෞතිකව හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට වර්ණය වෙනස් වෙනවා. ආහාර නරක වෙනවා. දැන් බලන්නකෝ මේ ඇපල් ගෙඩියක් මේ මවුස් පොයින්ටර් එක ගෙනියනවා වලට පේනවා ඇති. මේ ඇපල් ගෙඩියේ සාමාන්‍ය ඇපල් ගෙඩියක තියෙන රතු පැහැති ලස්සන දීප්තිමත් වර්ණය නෙමෙයි තියෙන්නේ. වර්ණය වෙනස් වෙලා. මේ තක්කලිත් බලන්නකෝ. තක්කලිය වල රතු පැහැති වර්ණය වෙනස් වෙලා කළු පැහැයක් ඇවිල්ලා. ඊළඟට මේ පාන් වල වර්ණය වෙනස් වෙලා මේ බර්ගර් මේවා කළු පැහැයක් ඇවිල්ලා තියෙනවා. එතකොට එකක් තමයි වර්ණය වෙනස් වෙනවා. ඊට අමතරව ගන්ධේනුත් අපිට ආහාර නරක වුණාම ගන්ධයත් ආහාරවල වෙනස් වෙනවා. හිතන්නකො කිරි වර්ග එහෙම නරක වුණාම කොහොමද නාසයට දැනෙන්නේ?
කොහොම තද කටුක ගඳක් නේ දැනෙන්නේ ඊළඟට බිත්තර. බිත්තර නරක් වෙච්ච බිත්තරේ කොහොම තද ගන්ධයක් අපිට දැක ගන්න පුළුවන්. ඊළඟට ඒවායේ පෙනුම නේද? මේ තක්කාලි ගෙඩිය සාමාන්‍ය තියෙන්න ඕනේ බොහොම රවුම් ඕවලාකාර හැඩේ පෙනුම දැන් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක රැලි වැටිලා. මේ ඇපල් ගෙඩියෙත් එහෙමයි. පෙනුම වෙනස් වෙනවා. නේද? මේ බර්ගර් එකේ සාමාන්‍ය පෙනුම මම කියන්නේ වර්ණය විතරක් නෙමෙයි. අර එහෙම ඒකේ හැඩය තියෙන ඕන හැඩයත් වෙනස් වෙලා තියෙනවා. ඉතින් සමහර ආහාර වර්ග වල එහෙම පෙනුමත් වෙනස් වෙනවා. ඊළඟට මේකේ රසය කාලා බැලුවොත් එහෙම මේ රස හිතන්නකෝ දැන් මුඩු වෙච්ච බටර් ටිකක් ආහාරයට ගත්තා කියලා කොහොමද? නැත්තම් මුඩු වෙච්ච කැවුම් ගෙඩියක් ආහාරයට ගත්තොත් කටට වහාම දැනෙනවා ඒක. මුඩු ස්වභාවය දැනෙනවා. ඊළඟට මේ නරක් වෙච්ච තක්කාලි ගෙඩියක් නිකමට කාලා බැලුවොත් ඒකේ රසයේ වෙනසක් අපිට තේරෙනවා. ඉතින් වයනේ කියන්නේ අල්ලලා බලපුවාම ස්පර්ශ කරපුවාම අතට දැනෙන ස්වභාවය. දැන් මේ තක්කාලි ගෙඩියක් අල්ලලා බැලුවොත් එහෙනම් අපිට හොඳට තියෙන තක්කාලි ගෙඩියක් අල්ලලා බැලුවොත් ඒකේ තද ස්වභාවයක් දකින්න පුළුවන් අතට. නමුත් මේ නරක් වෙච්ච තක්කාලි ගෙඩියක් ඇල්ලුවොත් අල්ලපු ගමන් මොකද වෙන්නේ? එබිලා යනවා ඇතුළට. ඒ කියන්නේ ඒකේ අර තද ස්වභාවය වෙනස් වෙලා. ඇපල් ගෙඩියක උනත් එහෙමයි. මතු පිට අත ගාලා බලපුවාම බොහොම සිනිඳු ස්වභාවයක් තමයි හොඳ නරක් වෙච්ච නැති ඇපල් ගෙඩියක තියෙන්නේ. නමුත් මේ ඇපල් ගෙඩිය අත ගාලා බැලුවොත් අපිට රළු ස්වභාවයක්. ඒ කියන්නේ අර හැකිලිච්ච ස්වභාවය නිසා රළු ස්වභාවයක් අතට ස්පර්ශ කරපුවාම දැනෙනවා. එතකොට අපිට ස්පර්ශයෙන්ුත් දැනගන්න පුළුවන් නරක් වෙච්ච ආහාරයක ස්වභාවය. ඊළඟට මේවා පෝෂණීය අගය වෙනස් වෙනවා. නේද? ආහාරයක පැවතිය යුතු පෝෂකයන් වෙනස් වෙනවා. එහෙම වෙන්නේ ආහාර නරක වෙනකොට විවිධ එන්සයිමීය ප්‍රතික්‍රියා මේ ආහාරය ඇතුලේ සිද්ධ වෙනවා. එතකොට මේවා ඇතුලේ තියෙන සංයෝග බිඳ වැටෙනවා. උදාහරණයක් විදිහට දැන් අපි හිතමුකෝ මේ තක්කාලි ගෙඩිය ඇතුලේ තියෙන ආම්ලික ස්වභාවයන් බිඳ වැටලා වෙනත් තත්ත්වයන්ටපත් වෙනවා. එහෙම වුණාම අර තක්කාලි ගෙඩියෙන් ලැබිය යුතු පෝෂක ද්‍රව්‍ය විටමින් වර්ග ලැබීම හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට මේ පාන් එහෙම නැත්නම් මේ පිටි ආහාරවල. ඒකට මේවැ මොකක් හරි දිලීරයක් හෝ බැක්ටීරියාවක් ඇන්නකොට මේකේ තියෙන කාබෝහයිඩ්‍රේට් වර්ග ඒ වගේ දේවල් මේ බැක්ටීරියා වල ප්‍රතික්‍රියා හේතුවෙන් වෙනස් වෙනවා. ඒකට ඒවා පෝෂණීය වෙනස් වීමකට ලක් වෙනවා. ඒකට ආහාරයක් නරක වෙනකොට ඒකේ තියෙන වර්ණය, ගන්ධය, පෙනුම, රසය, වයනය, පෝෂණීය වගේ දේවල් වෙනස් වීමකට ලක් වෙනවා. මම කියන්නේ හැම ආහාරයකම මේ සියලු වෙනස් වීම සිද්ධ වෙනවා කියලා. සමහර විට සියලු ලක්ෂණ වෙනස් වෙන ආහාරات තියෙනවා. සමහර විට මේ ලක්ෂණ එකක් දෙකක් වෙනස් වෙන වෙලාවලුත් තියෙනවා. උදාහරණයක් විදිහට දැන් බටර් එකක් මුළු වුණාම ඒකේ වර්ණයේ වෙනසක් අපිට ලොකුවට හඳුනා ගන්න අමාරුයි. පොල් තෙල් එහෙම මුළු වුණාම ඒකේ වර්ණයේ වෙනසක් ලොකුවට අපිට හඳුනා ගන්න අමාරුයි. නමුත් ඒකේ ගන්ධයක් වෙනස් වෙනවා කියලා අපිට නහයට ලං කරපුවාම පොල් තෙල් එකක් මුඩු වෙලාද නැද්ද කියලා බලලා ටක් ගාලා කියන්න පුළුවන්. අන්න ඒ වගේ සියලු ලක්ෂණ එකවර වෙනස් වීමක් ගැන නෙමෙයි මේ කියන්නේ. නමුත් මේ කියපු ලක්ෂණ වලින් කිහිපයක් හෝ සියල්ලම හෝ නරක වෙච්ච ආහාරයක වෙනස් වෙනවා අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ ආහාර නරක වීම කියන එක කොයි වෙලාවෙද සිද්ධ වෙන්නේ කියන එක කතා කළොත් එහෙම දැන් අපිට හිතෙනවා නම් ආහාර මේ නරක වෙන්නේ මේක මිනිස් පරිභෝජනයේට අරගෙන ටික කාලයක් තියලා තිබුණාට පස්සේ තමයි නරක වෙන්නේ කියලා අපි හිතුවොත් එහෙම කියන්නත් අමාරුයි. ආහාර නිෂ්පාදනයේ ඉඳලා මිනිස් පරිභෝජනයට ගන්න අවස්ථාව දක්වා ඕනෑම අවස්ථාවක ආහාර නරක වීම සිද්ධ වෙන්න පුළුවන්. මොකද අපි නරක වීම කියන එකේ අර්ථ දැක්වීම විදිහට කිව්වේ ආහාර නරක වීම කියන්නේ මේ ආහාරය මිනිසාගේ පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්වීම හෝ එහෙම නැත්නම් ආහාරය පරිභෝජනය කරපුවාම මිනිසාට අයහපත් තත්ත්වයන් නැතිවීම කියලානේ. එතකොට හිතන්නකෝ දැන් උදාහරණයක් විදිහට ගන්නකෝ දැන් ඔන්න කිරි ආහාරය. දැන් අපි හිතනවා මේ දැන් මේ කල්කිරි බෝතලයක් මේකේ දාලා තියෙනවානේ. මේක නරක වෙලා. නරක වෙලා කියන්නේ මේක ඔන්න දැන් එක්ස්පයර් වෙලා. කල්කිරි පැක් කරලා ඇවිදිලා. අපි පාවිච්චි කරන්නේ නැතුව උගව කාලයක් කියලා තිබ්බොත් මේ වගේ කිරි නරක වෙන්න පුළුවන් කියන අදහස තමයි අපිට එන්නේ. හැබැයි එහෙමමත් නෙමෙයි. අපි හිතුව මේ කිරි ටික දෙව්වා එළ දෙනකකින්. දෝන වෙලාවේ මේකට කොහෙන් හරි ගොම බින්දුවක් කලවම් වුණා. එහෙම නැත්නම් ගව දෙනකේ මුත්‍රා බින්දුවක් කලවම් වුණා. දැන් මේ ආහාරය නරක වෙනවා. ඒගොල්ලෝ වැඩි වෙලාවක් නැහැ. හැබැයි මිනිස් පරිභෝජනයට නුසුදුසුයි. ඇයි? මල හෝ මුත්‍රා කලවම් වෙලා තියෙනවා. අපි හිතමු යෝගට් නිෂ්පාදනය. ඔය යෝගට් වල ඔයාලා අහලත් ඇති
පත්තරේ ඔය එහෙම දාලා තියෙනවා මිනිස් මල කලවම් වෙච්ච යෝගට් තිබුණා කියලා. ඇත්තටම උතන මිනිස් මල කියලා කියන්නේ උතන ඊකෝලයි කියලා බැක්ටීරියාවක්. මිනිස් මල වල ඉන්නවා ඒ බැක්ටීරියාව මේ යෝගට් එකේ ඉන්නවා කියලා තමයි අඳුනගන්නේ වැඩි හරියක්. එතකොට අනේ වගේ කියන්නේ මේ ආහාරය අර කියපු විදිහට බාහිරින් කිසිම නරක වීමට ලක් වුණා කියලා ලක්ෂණයක් නොපෙන්නවා. නමුත් නරක වෙලා තියෙන්න පුළුවන්. කියන්නේ ආහාර නිෂ්පාදනයේ ඉඳලා අපි මිනිස් පරිභෝජනයට ගන්න ඕනෑම අවස්ථාවක් මේ ආහාරය නරක වෙන්න පුළුවන්. අපි හිතමු දැන් ආහාරය ඔන්න මම ඔය කියපු කිරි ආහාරයේ උදාහරණයක් ගමු. ඔන්න දැන් කිරි ටික දෝවනකොට මේකට විවිධ අපද්‍රව්‍ය කලවම් වෙලා නරක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්න මේකෙන් දැන් කිසිම අපද්‍රව්‍යයක් කලවම් නොවි හොඳට දෝවාගත්තා. මේකෙන් මුදව ආපු කිරි හැදුවා. අදලා ඔන්න ගෙනල්ලා කඩේ තිබ්බ විකුණන්න. ඒ කියන්නේ දැන් මේ ගබඩා කරලා තියෙන අවස්ථාව. මේ වෙලාවේ ෆ්‍රිජ් එකක් ඕෆ් වෙලා හරි අකරි ඒ වගේ ගබඩා තත්ත්වයන් නරක වුණා නම් ඔන්න එතකොටත් කිරි එක නරක වෙන්න පුළුවන්. තාම මේ එක්ස්පයර් ඩේට් පැනලත් නැහැ. කියන්නේ කල්ලිකුත් වීමේ දිනේ ගිහිල්ලත් නැහැ. නමුත් ගබඩා තත්ත්වයන් නරක වුණාම ආහාරය නරක වෙන්න පුළුවන්. ඒකාන්ත මේ ආහාරයක් පරිභෝජනය කළ යුතු කාල සීමාව ඉක්මවුවා ගියාම ඒක නරක වෙනවා කියන එකම නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. හිතනවා ඔයාලට වැටහෙන්න ඇති මේ කියන දේ. එතකොට නරක වූ ආහාරය හඳුනාගන්නේ කොහොමද කිව්වොත් අර කලින් කිව්ව විදිහට අර මම කලින් විස්තර කරපු භෞතික ලක්ෂණ හෝ රසායනික වෙනස් වීම ලක්ෂණ පරීක්ෂා කරලා අපිට පුළුවන් ආහාරයක් නරක වුණාද කියලා හඳුනගන්න. දැන් උදාහරණයක් විදිහට දැන් භෞතික ලක්ෂණ හැමතිස්සෙම පෙන්වන්නේ නැහැ නේ. දැන් අපිට මම අර කියපු විදිහට යෝගට් වලට ඊකෝලයි කියන බැක්ටීරියාව කලවම් වුණා නම් අපිට ඒක යෝගට් එක දිහා බලලවත් වර්ණය බලලවත් රසය බලලවත් කිසිම විදිහකින් කියන්න බෑ. ඒක පරීක්ෂණාගාරයක. මේ බැක්ටීරියාව හඳුනා ගැනීමේ පරීක්ෂණයක් කළ යුතුයි. කරලා තමයි හඳුනා ගන්න ඉන්නේ මේ ආහාරය නරක වුණාද. ඉතින් භෞතිකව හඳුනා ගන්න පුළුවන් යම් යම් ආහාර තියෙනවා නරක වෙලා කියලා. නමුත් එහෙම බැරි අවස්ථාවලුත් තියෙනවා. ඒකෝට ඒක රසායනිකව හඳුනා ගන්න වෙනවා රසායනාගාරික පරීක්ෂණයක් කළා. නමුත් බහුතරයක් ආහාර නරක වුණා කියලා භෞතික ලක්ෂණ පරීක්ෂා කළා මම කලින් කියපු විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ උදාහරණයක් විදිහට දැන් බත් වගේ දෙයක්. බත් වගේ දෙයක් නරක වුණාම අපි ටක් ගාලා ගෙවල් වලත් කියනවනේ මේ බත් එක පිලුණු වෙලා නේද? කොහොමද එහෙම කියන්නේ? පිලුණු වෙච්ච බත් එක නිකන් ගන්ධය පරීක්ෂා කළොත් අපිට ඒක වැටහෙනවා මේ බත් එකේ සාමාන්‍ය සුවඳක් නෙමෙයි ඉන්නේ නිකන් පිළිකුල්. පිලුණු වෙච්ච ගඳ වලට මතකත් ඇති. පරණ වෙච්ච බත් වල පිලුණු ස්වභාවයක්. ඊට පස්සේ අල්ලලා බලපුවාම අතට දැනෙනවා වයනේ. බොහොම මේ ඇලෙන ස්වභාවයක්. සාමාන්‍ය බත් එකක් නම් ටිකක් රළු ස්වභාවයක් තියෙනවානේ. නමුත් පිළිණු වෙච්ච බත් එකේ ඇලෙන ස්වභාවයක් නානුමය ස්වභාවයක් දකින්න පුළුවන්. ඊට යම් විදිහකින් කාලා බැලුවොත් අපිට රසයේ වෙනසකුත් දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ බත් වගේ දේවල් භෞතික ලක්ෂණ නිරීක්ෂණය කරලා අපිට කියන්න පුළුවන් මේ ආහාරය නරක වෙලා කියලා. ඊළඟට මස් මාළු වගේ දේවල් ගත්තොත් බොහෝ වෙලාවට ගන්ධයෙන් කියන්න පුළුවන්. ගන්ධයෙන් කියන්න පුළුවන් නරක වෙලාද කියලා. හැබැයි මේක හුඟක් දුරට ගොඩක් නරක වුණා තමයි ගන්ධයෙන් කියන්න. හැබැයි මාළු වගේ දේවල් අපිට පුළුවන් ඔබලා බලන්න පුළුවන්. දැන් මාළු එහෙම ගන්නකොට ඔයාලට මතකත් ඇති ඔය වැඩි හිටියෝ කරනවා මාළු කූරිය ඔබනවා. ඔබපුවාම නැවත ඒක යථා තත්ත්වයටපත් වෙනවා නම් ඔබපුවාම ඇතුළට ගිහිල්ලා නැවත ආයෙ උල්ට ඇවිදilla මාළු කූරිය හිටියා වගේම ඉන්නවනම් අන්නේ මාළු හුඟක් වෙලාවට අලුත් මාළු කියලා කියන්න පුළුවන්. හැබැයි එබිලම හිටිනවනම් ඒකට ඒක මාළු පරණ වෙලා නරක වෙලා කියලා කියන්න පුළුවන්. ආයේ දැන් මාළු මස් වල වගේ එක දැන් මාළු ගනිද්දි හුඟක් වෙලාවට කරමල් ඉස්සලා බලපුවාම කරමල් වල වර්ණය රතු පාටට හොඳට තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මේ මාළු අලුත් කියලා. නමුත් කරමල් වල වර්ණය බොහොම අඳුරු පහයක් තියෙනවා නම් අපිට ඒක කියන්න පුළුවන් මේ මාළු පරණ වෙලා පරිභෝජනයේ සුදුසු තත්ත්වයක නැහැ කියලා කියන්න පුළුවන්. ඊළඟට ඊට එහා නරක වුණාම භෞතික ස්වභාවය කියන්නේ ජීවීන් පණුව වගේ සත්වෝ ඉන්නවා නම් එතකොට නම් කොහොමත් නරක වෙලා කියලා අපි දන්නවනේ. නේද? ඒ වගේ භෞතික ලක්ෂණ වර්ණය ගන්ධය ඊට පස්සේ වයනය වගේ දේවල් නිරීක්ෂණය කරලා මස් මාළු වගේ දේවල් ආහාරය නරක වෙලාද කියලා අපිට හඳුනා ගැනීම සාමාන්‍ය එදිනෙදා ගෘහස්ත මට්ටමින් කරගන්න පුළුවන්. ඊළඟට ධාන්‍ය වර්ග. උගාක් වෙලාවට ධාන්‍ය වර්ග පරිභෝජනයේට නුසුදුසු තත්ත්වයට පත් වෙලාද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒවායේ කුස් වර්ග. කියන්නේ දිලීර. මේ රූප සටහනේ තියෙන්නේ දිලීර හැදිලා. දිලීර හැදිලා නම් ඒ දිලීර ජාලවල ප්‍රජනක ව්‍යුහයන් තමයි ඇත්තටම ওই සුදු පාටට හෝ කළු පාටට දකින්න පුළුවන් වෙන්නේ. ඒකට ඒවා දැක්කහම අපිට කියන්න පුළුවන් මේ ආහාරයට ශුද්‍ර ජීවීන් හානි කරලා තියෙනවා. ඒකට ඒක පරිභෝජනයේ සුදුසු තත්ත්වයක නැහැ කියලා. ඒ වගේ පැහැය වෙනස් වීම වලින් අපිට කියන්න පුළුවන්. ඊට අමතරව දැන් බහුලව මහා ජීවීන් ඉන්නවා නම් ගුල්ල වගේ සත්තු ඉන්නවා නම්
දහන්නේ ඇටවලට හානි වෙලා තියෙනවා නම් බහුතරයක් ඊළඟට දාන්නේ ඇටවල හානි කරපු අපද්‍රව්‍ය කුඩු වගේ දේවල් අතින් අල්ලපුවාම අතේ ගෑවෙනවා නම් ඒක අපිට කියන්න පුළුවන් මේ ආහාරය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකටපත් වෙලා එහෙම නැත්නම් නරක වෙලා කියලා. ඒකට ඒ වගේ භෞතික ලක්ෂණ වලින් දාන්නේ වගේ දේවල් නරක වීම හඳුනා ගන්න පුළුවන්. ඊළඟට බිත්තර වගේ දෙයක් නම් බිත්තර වගේ දෙයක් නම් ඒකේ ඇත්තටම මේ පරණ වෙලාද නැද්ද කියලා හොයාගන්න. ආහාර නරක වීම කෙසේ වෙතත් පරණ වීම හොයාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි බිත්තරේ කඩලා පිඟානක් වගේ පැතලි තැටියකට දාපුවාම ඒකේ කහ මදේ කොටස හොඳට ගෝලාකාරව තියෙනවා. ගෝලාකාරව තියෙනවා නම් ඒ බිත්තරේ අලුත් බිත්තරයක් කියලා අපිට කියන්න පුළුවන්. කහ මදේ කොටස රුපියලේ කාසියක් වගේ පැතලි වෙලා තියෙනවා නම් ඒකට ඒක බිත්තරේ ටිකක් කල් ගිය එකක්. පරණ එකක් කියලා කියන්න පුළුවන්. ඒකෙන් හැබැයි බිත්තරේ නරක වෙලා කියලා අදහස් වෙන්නේ නැහැ. බිත්තරේ කිකිලි දාපු දවසේ ඉඳලා ගත වෙච්ච කාලය කහ මදේ පැතලි ඉවි කියන්න පුළුවන්. හැබැයි නරක වෙච්ච බිත්තරයක් නම් අපිට ඒක බිත්තරේ කඩන්න නැතුව හොල්ලපුවාම හෙල වෙන ස්වභාවයක් දැනෙනවා. අපි කියනවා මේ බිත්තරේ නරක වෙලා කියලා. ඊළඟට කඩලා බලපුවාම මේ වගේ කළු වීම වෙලා තියෙනවා. තද දුගඳක් එනවා නරක වෙච්ච බිත්තරවල. ඊළඟට කහ මදේ සමහර විට අර රවුම් ස්වභාවයක් නැහැ දිය වෙලා කැඩිලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒකට ඒ වගේ ලක්ෂණ වලින් අපිට හඳුනා ගන්න පුළුවන් බිත්තරේ නරක වෙලා පරිභෝජනයට නුසුදුසු තත්වයකටපත් වෙලා කියලා. එතකොට මෙහෙම ආහාර නරක වෙන්න මොනවද බලපාන සාධක කියලා තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. ආහාර නරක වෙන්න බලපාන සාධක ගොඩක් තියෙනවා. ඒවා අපිට ඉගෙන ගන්න පහසු වෙන්නේ. පොදුවේ මූලික කොටස් තුනක් යටතේ වර්ග කරන්න පුළුවන්. එකක් තමයි භෞතික සාධක. භෞතික සාධක කියන්නේ අපේ මේ පංචේන්ද්‍රයන්ට දැනෙන සාධක. ඒ කියන්නේ උෂ්ණත්වය, පීඩනය, අනේ ඒ වගේ අපේ පංචේන්ද්‍රයන්ට දැනෙන සාධක හන්දත් ආහාර නරක වෙනවා. ඊළඟට රසායනික හේතු. විවිධ රසායනික වෙනස්කම් වෙලත් ආහාර නරක වෙන්න පුළුවන්. ඊළඟට ජීව විද්‍යාත්මක සාධක. ඒ කියන්නේ ආහාරයට ජීවීන් නිසා සිද්ධ වෙන හානි. සත්තු කාලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ බැක්ටීරියා හෝ දීර්ඝ වර්ධනය වෙලා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ. ජීව විද්‍යාත්මක සාධක හන්දත් ආහාර නරක වෙනවා. ඒකට අපි බලමු මොනවද මේ ආහාර නරක වෙන්න බලපාන්නේ. භෞතික සාධක, රසායනික සාධක හා ජීව විද්‍යාත්මක සාධක කියන්නේ කියලා. එතකොට ආහාර නරක වෙන්න බලපාන භෞතික සාධක ගැන කතා කළොත් එකක් තමයි ආහාරයට වෙන්න පුළුවන් යාන්ත්‍රික හානි. යාන්ත්‍රික හානි කියන්නේ මේ යන්ත්‍ර වලින් වෙන හානි කියන එක නෙමෙයි. භෞතිකව සිද්ධ වෙන්න පුළුවන් හානි කියන්නේ පිහි වලින් කැපීම්, එකිනෙක ඇතිලිලා සිද්ධ වෙන්න පුළුවන් තුවාල. එහෙම නැත්නම් මොකක් හරි බරක් ඒක මත වැටිලා ඒකට වෙන්න පුළුවන් මේ තැලීම් වගේ දේවල්. උදාහරණ විදිහට මේ ඇපල් ගෙඩියේ මේ තැලීම් වෙලා තියෙන මේ පොත්තේ මේ අල ගෙඩියේ කැපීම් වෙලා තියෙනවා. සීරීම් වෙලා තියෙනවා. දැන් මේක සමහර විට නොසිතා සිද්ධ වෙන දේවල් වෙන්න පුළුවන්. ආහාර ඇසුරු කිරීම. දැන් ඇපල් වගේ දේවල්. නැත්නම් අපි හිතමු ගස් ලැබු වගේ දේවල්. කඩලා හොඳට ඇසුරුම් කළේ නැත්නම් අර පත්තර කොළ වල අසුරනේ අරන් ඉන්නේ. පත්තර කොළ වල වට කරලා ඇසුරුවත් එක මත එක ගොඩ ගහගෙන ආවොත් පල්ලෙහා තියෙන ගෙඩි තැලෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලී පෙට්ටි වල අසුරගෙන අරන් එනකොට සමහරට ඒ ලී පෙට්ටි වල තියෙන රළු පෘෂ්ඨයන් වැදිලා තුවාල වෙන්න පුළුවන්. ඒ වගේ එහෙම නැත්නම් කැරට් වගේ දේවල් ගලවලා අපි සුද්ධ කරනවානේ. ගලවලා හොඳට හොදනවා. හොදනකොට ටිකක් තදින් ඇතිල්ලුවොත් අර පස්වල තියෙන වැලි කැට හන්දා කැරට් අලේ මතු පිට පෘෂ්ඨයේ සීරෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ භෞතිකමය දේවල් වලින් සිද්ධ වෙන්න පුළුවන් හානි නිසා මේකේ මතු පිට පෘෂ්ඨ තුවාල වෙන්න පුළුවන් ආහාරවල. දැන් මතු පිට පෘෂ්ඨ අලුදු වුණා තුවාල වුණා මේකේ තියෙන තරල වර්ග බාහිරයට පිට වෙන්න පුළුවන්. එකක් ඒක බාහිරයට පිට වෙන්න පුළුවන්. අනිත් එක ඇතුලේ තියෙන ජලය පහසුවෙන් වාෂ්ප වෙලා ආහාරේ වියලෙන්න පුළුවන්. ඊට අමතරව ශුද්‍ර ජීවීන් අර මතු පිටට එන තරල මත බොහෝ පහසුවෙන් වර්ධනය වෙන්නත් පුළුවන්. ඒක හන්දා මේ ආහාරය නරක වීම සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ඇපල් වගේ ඒවා මතු පිට තියෙනවා තුනී ඊටි වගේ ස්තරයක්. ඔය බිත්තරවලත් ඒක තියෙනවා. බිත්තරේත් මතු පිට තියෙනවා තුනී ඊටි වගේ ස්තරයක්. ඔය ස්තරේ යම් විදිහකින් තුවාල වුණොත් බිත්තර ඒකයි හොදලා තියන්න එපා කියන්නේ. බිත්තර හොදලා තිබ්බොත් ඔය මතු පිට ඊටි ස්තරය යම් විදිහකින් හානි වෙන්න පුළුවන්. එතකොට ඕකට පහසුවෙන් බිත්තරේ ඇතුළට බැක්ටීරියා වර්ග ගමන් කරන්න පුළුවන්. නරක වෙන්න පුළුවන්. ඒකාන්ත මේ අපි සාමාන්‍යයෙන් වෙළඳ පොලෙන් ගත්තත් කට්ට පොඩ්ඩක් හරි බිඳිලා තියෙනවා.
ඒ වගේ බිත්තර ගන්නේ නැහැ. භෞතික හානි, යාන්ත්‍රික හානි වෙච්ච ඒවා ගන්න නැහැ. මේ වගේ තැලිච්ච ඇපල් ගෙඩි ගන්නේ නැහැ. මේ ඇපල් වලත් මතු පිටේ තියෙනවා තුනී ඊටි වගේ ස්තරයක්. මේක හානි වුණොත් ඇපල් ගෙඩියෙන් ජලය වාෂ්ප වෙන්නත් පුළුවන්. ඇපල් ගෙඩිය ඇතුළට පහසුවෙන් ශුද්ධ ජීවීන් ආසාදනය වෙන්නත් පුළුවන්. ඊළඟට තාපය. තාපය කියවහම අධික උෂ්ණත්වයක් වෙන්න පුළුවන්, අධික සීතලක් වෙන්න පුළුවන්. දැන් මේ රූපසටහනේ පේනවනේ. අධික උෂ්ණත්වයට භාජනය වෙච්ච මේ බෙල් පෙපර් මිරිස් වර්ගයක් මේකේ තියෙනවා. එතකොට මේකේ ජලය වාෂ්ප වෙලා මිරිස් කරලා ඇතුළ තියෙන සෛල විෂූණ වෙලා ගිහිල්ලා මිරිස් කරලේ රැලි වැටිච්ච ස්වභාවයක් ඇවිල්ලා තියෙනවා. ජලය අයින් වෙලා රැලි වැටිච්ච මතු පිට රැලි වැටිච්ච ස්වභාවයක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේක පරිභෝජනයේට නුසුදුසු තත්වයට පත් වෙලා තියෙනවා. එතකොට දැන් අපිට අපේ එදිනෙදා ජීවිතේදී විශේෂයෙන්ම රම්බුටන් වගේ හෙඩි වර්ග කඩලා තිබ්බහම අපිට දැක ගන්න පුළුවන් ටික දවසක් යනකොට ඒවා වේලිලා ලෙල්ල නිකන් ඇකිලිච්ච ස්වභාවයක් ගන්නවා. එතකොට ඒකේ අර ආහාරයේ තිබිච්ච ගුණාත්මක බව අඩු වෙලා පරිභෝජනයේට නුසුදුසු තත්ත්වයටපත් වෙනවා ක්‍රමක්‍රමයෙන්. මෙහෙම අධික තාපයට බඳුන් වුණාම විශේෂයෙන්ම මෙතනදී භෞතිකමය ස්වභාවය වෙනස් වීම වගේම ආහාරය ඇතුළේ තියෙන ගුණාත්මක වෙනස් වීම වෙන්නත් පුළුවන්. වැඩි උෂ්ණත්වයට භාජනය වුණාම ආහාරයේ ගුණාත්මක ස්වභාවයන් වෙනස් වීම සිදු වෙන්නත් පුළුවන්. ඊළඟට අඩු උෂ්ණත්වයට භාජනය වුණාමත් ආහාරවල නරක වීම සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය හිම මිදෙන තරම් අඩු උෂ්ණත්වයේදී ආහාරවල විශේෂයෙන්ම ඔය එළවලු පළතුරු වර්ගවල ඇතුලේ සෛල ඇතුලේ ආහාරයේ දැන් පළතුරු වීඩියෝ ගත්තාම මේකේ සෛල තියෙනවනේ. සෛල ඇතුලේ ජලයේ මිදීම වලට ලක් වෙනවා. මිදීම වලට ලක් වුණාම ජලයේ සෛල ඇතුලේ තියෙන ජලය මිදුණාම සෛලයට හානි වෙනවා. සෛල එකින් එක හානි වෙනවා කියන්නේ මුළු පටකයකටම හානි වෙනවා. එතකොට මේ පටකයක් සම්පූර්ණයෙන්ම මැරී යනවා. මේ තියෙන්නේ මේ වගේ අවස්ථාවක් තමයි. පටක පිටින්ම මැරිලා ගිහිල්ලා. එතකොට ඒ පටකයට හානි වෙලා පටකයේ පිටින්ම මැරලා යනවා. එතකොට ආහාරය පරිභෝජනයේට නුසුදුසු තත්ත්වයටපත් වෙනවා. විශේෂයෙන්ම අධික සීතල තියෙන පරිසරවලදී මේවා විශේෂිත ගබඩා තත්ත්වයන් යටතේ තමයි එළවලු හා පළතුරු පවත්වා ගත යුත්තේ. නැත්නම් ඒවට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට පීඩනය. පීඩනය කියන්නේ මෙතනදී දැන් මේ පුද්ගලයෙක් එළවලු පටවගෙන යන ඔයාලට පේනවා ඇති. එක මත එක ගහලා ගෝණි තියාගෙන යනවා. මේ මදිවට මේ පුද්ගලයා ඒකට නැගලත් යනවා. ඒතර පහළ තියෙන එළවලු වර්ග වලට අධික පීඩනයක් දැනෙනවා. සහ ඒ වගේම වාතාශ්‍රයත් අඩුයි. උෂ්ණත්වයත් වැඩි වෙනවා. අඩු වාතාශ්‍රය ඉහළ උෂ්ණත්වය හන්දා මේ එළවලු වර්ගවල පටකවල ඉහළ උෂ්ණත්වය හන්දා විවිධ ප්‍රතික්‍රියා සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට මේවා සෛලීය ශෝෂණයට මේ ආහාර වර්ගවල සෛලීය ශෝෂණ මේ වගේ ජීවිතවල තාම එළවලු වර්ග එහෙම එළවලු වර්ග පළතුරු වර්ගවල විශේෂයෙන්ම අධික උෂ්ණත්වය හා පීඩනය හන්දා ඒ ආහාරවල ස්වභාවයන් ඇතුලේ විවිධ ප්‍රතික්‍රියා සිද්ධ වෙලා ඒ ආහාරවල ස්වභාවයන් වෙනස් වෙන්න පුළුවන්. පරිභෝජනයේට නුසුදුසු තත්ත්වයටපත් වෙන්න පුළුවන්. මේකෙන් අදහස් කරන්නේ අර කලින් කියපු යාන්ත්‍රික හානි කියන කතාව නෙමෙයි. ඒකට මතක තියාගන්න. අර කලින් මම කියවනේ ඇපල් ගෙඩි තැලිලා යනවා, ගස් ලබු ගෙඩි තැලිලා යනවා, මතු පිටට යාන්ත්‍රික හානි සිද්ධ වෙනවා කියලා. එතකොට ඒ යාන්ත්‍රික හානි කතාව නෙමෙයි මෙතනින් අදහස් කරන්නේ පීඩනය නිසා. පීඩනය නිසා එකක් තැලීම් වෙන්න පුළුවන්. ඒක යාන්ත්‍රික හානියක්. නමුත් මෙතනදි වෙන්නේ අධික පීඩනය සහ නිසා ඇති වෙන අධික උෂ්ණත්වය සහ අඩු වාතාශ්‍රය කියන තත්ත්වය. එතකොට මේ සෛල ඇතුලේ සිද්ධ වෙන ප්‍රතික්‍රියා හන්දා ආහාර පරිභෝජනයේට නුසුදුසු තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඊළඟට ආලෝකය හන්දා. සමහර ආහාර වර්ග තියෙනවා ආලෝකයට නිරාවරණය වුණාම මේකේ තියෙන පෝෂක විනාශ වෙනවා. උදාහරණයක් විදිහට මාමයිට් වගේ දේවල් ආහාර හුඟක් වෙලාවට මේ ඇත්තටම ගබඩා කරලා තියෙන දුමුරු පාට බෝතල් වල. ඇයි එහෙම දුමුරු පාට බෝතල් වල ගබඩා කරලා තියෙන්නේ? මේකේ තියෙන පෝෂණීය ගුණය ආලෝකයට නිරාවරණය වුණාම විනාශ වෙන්න පුළුවන්. ඒකාන්ත තමයි මේ වගේ ආහාර. ඊයගේ දුමුරු පාට බෝතල් වල ගබඩා කරලා තියෙන. ඒකට ආලෝකයක් ආහාර නරක වෙන්න. ආහාර පරිභෝජනයේට නුසුදුසු තත්ත්වයකටපත් වෙන්න බලපාන්න පුළුවන් සාධකයක්. ඊළඟට තෙතමනය. තෙතමනය කියන්නේ බාහිර වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. තෙතමනයට ගොදුරු වුණාම ආහාර එතකොටත් ආහාරවල පරිභෝජනයට නුසුදුසු තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ජල වාෂ්ප අවශෝෂණය කරලා ආහාරයේ තියෙන ස්වභාවය වෙනස් වෙනවා.
උදාහරණයක් විදිහට ඔය පොප්කෝර්න් වර්ග හැම ටින් දෙකක දාන්න නැතුව එළිය තියලා තිබ්බොත් පහුවදානකොට අපිට අර පොප්කෝර්න් වල තිබිච්ච අර ක්‍රිස්පි ස්වභාවය, ඒ කියන්නේ කර ගාලා අපිට හපන්න පුළුවන් ස්වභාවය නැති වෙලා කියලා පරිභෝජනයේට නුසුදුසු තත්ත්වයකටපත් වෙලා. ඒ කියන්නේ ආහාරය නරක වෙලා. අනිත් එක බිස්කට් වර්ග. එළිය තියලා තිබ්බොත් බිස්කට් එකක් පහුවදානකොට අන්න බෑග පොඟලයි කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ තත්ත්වයන් නැති වෙනවා. ඊට අමතරව තෙතමනේ පහසුවෙන් උරා ගත්තාම ශුද්‍ර ජීවීන්ට වර්ධනය වෙන්න හොඳ පරිසර තත්ත්වයක් මේ ආහාරය තුළ ඇති වෙනවා. ඒකත් ආහාර නරක වෙන්න හේතුවක් වෙනවා. ඊළඟට ආහාරයට බාහිර ආගන්තුක ද්‍රව්‍ය කලවම් වෙලා භෞතික ආහාර නරක වීම සිද්ධ වෙන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි සහල් වලට. සහල් වලට වැලි හෝ ගල් කලවම් වුණාම අපිට ඒක පරිභෝජනයේට සුදුසු තත්ත්වයක නැහැ. නිතර වැඩි බහුලව ගල් කලවම් වෙලා තියෙන සහල් වර්ගයක් නම් අපි එකෙන් බතක් විසුවොත් ඒක ආහාරයට ගන්න අමාරුයි. ඒකට ඒක පරිභෝජනයේට සුදුසු තත්ත්වයක නැහැ. ඒකත් ආහාරය නරක වීමට හේතුවක්. සමහර වෙලාවට මේක ඉබේ සිද්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිතාමතා කරන දේවල් වෙන්නත් පුළුවන්. දැන් සමහර වෙලාවට වංචනික මිනිස්සු ඔය ගම්මිරිස් වලට කලවම් කරනවා ගස් ලැබුවට. ඊට පස්සේ කහ කුඩු වලට පාන් පිටි කලවම් කරනවා වර්ණක යොදලා. එතකොට අර කහ කුඩු කියලා අපි බලාපොරොත්තු වෙන ආහාරයේ తত্ত্বය මේ වංචනික ලෙස වෙනස් කරපු එකේ නෑ. ඊළඟට කිරි වලට කලවම් කරනවා පිටි කිරි. ඊළඟට කිරි වල නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි කියලා පෙන්වන්න කලවම් කරනවා යූරියා. ඊළඟට ලුණු කලවම් කරනවා. මේ වගේ වෙනස්කම් ඇති කරපුවාම ආහාරයේ අර පැවතිය යුතු ගුණාත්මක බව වෙනස් වෙලා ආහාර පරිභෝජනයේට නුසුදුසු තත්වයකටපත් වෙනවා. ඒක හන්දා මේ බාහිර දේවල් කලවම් වීම හෝ හිතාමතා කලවම් කිරීම නිසා ආහාර භෞතික මේ වශයෙන් නරක වෙන්න පුළුවන්. ඊළඟට ආහාර නරක වීමට බලපාන රසායනික සාධක ගැනයි අපි කතා කරන්නේ. රසායනික සාධක කියන්නේ කිසියම් රසායනික ප්‍රතික්‍රියාවක්. දැන් අර කලින් කියපු කිසිම අවස්ථාවක අභ්‍යන්තරයේ රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. නමුත් රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න බලපාන්නේ භෞතික හේතුවක්. නමුත් මෙතන භෞතික හේතුවක් නැතුව ආහාරයේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියා හන්දම ආහාරය නරක වෙලා ඉවත් වෙනවා. පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකටපත් වෙනවා. මම මේ උදාහරණයක් දක්වලා තියෙනවා ඇපල්. ඇපල් කෑල්ලක් කපලා තිබ්බොත් එහෙම බාහිර වායු ගෝලයේ තියෙන වායුන් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒවායේ තියෙන එන්සයිම ක්‍රියාකාරී වෙලා මේ ඇපල් ගෙඩිය දුඹුරු තත්ත්වයකටපත් වෙලා තියෙනවා. දුඹුරු ස්වභාවයක් ගන්නවා. ඒ කියන්නේ ආහාරයේ පෙනුම වෙනස් වෙලා තියෙනවා. වෙනස් වෙන්න හේතු උනේ ඇතුලේ තිබිච්ච රසායනික වෙනස් වීමක්. එතකොට මේ වගේ එන්සයිමීය ප්‍රතික්‍රියා හන්දා ආහාර නරක වීම සිද්ධ වෙන්න පුළුවන්. දැන් ආහාර දුඹුරු වීම උදාහරණයක් විදිහට දැන් ඔය කැවුම් වර්ග එහෙම තියලා තිබ්බහම අපිට සෑහෙන කාලයක් තිබ්බම ඒවා මුඩු වීමක් දකින්න පුළුවන්. ඒත් ඇතුලේ රසායනික වෙනස් වීමකට ලක් වෙලා රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙලා තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. මේ ඊළඟට ආහාරවල අඩංගු සමහර රසායනික ද්‍රව්‍ය නිසා උදාහරණයක් විදිහට මඤ්ඤොක්කාවල තියෙනවා ලිනමරීන් කියලා රසායනික ද්‍රව්‍යයක්. මේක බාහිර වායු ගෝලයේත් එක්ක ගැටුණාම මේකෙන් හැදෙනවා හයිඩ්‍රජන් සයනයිඩ්. මේ හයිඩ්‍රජන් සයනයිඩ් ශරීරයට විස සහිතයි. ඒකට ඒ වගේ අල පරිභෝජනය කළොත් මිනිසුන්ට විෂ සහිත තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. අපි ඔය මීයෝ වගේ සත්තු හානි කරපු මඤ්ඤොක්කාල එහෙම නැත්නම් අල ගලවත යාන්ත්‍රික හානි සිද්ධ වෙලා තුවාල වෙච්ච මඤ්ඤොක්කාල මිලදී ගැනීමේ වලකීටේ එකයි. මොකද වායු ගෝලයත් එක්ක ගැටිච්ච තැන්වල ඔය කියපු හයිඩ්‍රජන් සයනයිඩ් හැදෙන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන්ම මඤ්ඤොක්කා තම්බද්දි පොතු ඇරලා බාහිර වායු ගෝලයට නිරාවරණය වෙනවා. යම් වෙලාවක් තියෙන හන්දා. එතකොට මේක අනිවාර්යෙන් හයිඩ්‍රජන් සයනයිඩ් හැදෙනවා. ඒකයි මඤ්ඤොක්කා තම්බද්දි මඤ්ඤොක්කා හැලිය ඇරලා තම්බන්නේ. වහලා තැම්බුවොත් එමේ ඔය නිපද වෙන හයිඩ්‍රජන් සයනයිඩ් අර මඤ්ඤොක්කත් එක්ක කලවම් වෙලා අපි ආහාරයට ගත්තී අපේ ශරීරගත වෙලා විෂ වීම වෙනවා. ඒකයි මඤ්ඤොක්කා හැලිය වහලා තැම්බුවොත් විෂ වෙනවා කියලා කියන්නේ. ඒකයි මඤ්ඤොක්කා හැලියක් අනිවාර්යෙන්ම විවෘතව තැම්බීම සිදු කරන්නේ. ඊළඟට මම අර කියපු මුඩු වීම. මම කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් තමයි මුඩු වීමක් කියලා.
ඔක ඇතර වෙන්නේ ඔක්සිකරණයක්. අසන්තෘප්ත මේද සහිත ආහාර ද්‍රව්‍ය වාතයට නිරාවරණය වීමේදී මේවා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය වෙලා මේ ආහාර වෙනම සංයෝගවල ඇතුලේ තියෙන සංයෝගයේ ස්වභාවය වෙනස් වෙනවා. වෙනස් වෙච්චාම ඒකේ තියෙන රසය, සුවඳ වගේ දේවල් වෙනස් වෙනවා. ඒකට තමයි අපි කියන්නේ මුඩු වීම කියලා. විශේෂයෙන්ම තෙල් සහිත ආහාරවල පොල් තෙල්, බටර්, මාගරින් වලත් මේක සිද්ධ වෙනවා. මේවා මුඩු වීම කියන දේ අපිට දකින්න පුළුවන්. ඊළඟට කෘෂි රසායනික ද්‍රව්‍ය. කෘෂි රසායනික ද්‍රව්‍ය ආහාරයට කලවම් වුණාම ආහාර පරිභෝජනයට නුසුදුසු තත්වයට පත් වෙනවා. මොකද ඒවායේ තියෙන අහිතකර රසායනික ද්‍රව්‍ය, බැරලෝහ වගේ දේවල් ශරීරගත වුණාම මිනිස් ශරීරයට විෂ සහිත තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය කොළ එළවලු වර්ග රසායනික ද්‍රව්‍ය ඉහලා අඩුම ගානේ සති දෙකකට විතර පස්සේ තමයි නෙලා ගැනීම සිදු කළ යුත්තේ. මොකද එහෙම නැත්නම් ඒවත් එක්ක තියෙන රසායනික ද්‍රව්‍ය භෝග වෙලා ශේෂ වෙලා තිබිලා ඒවා මනුෂ්‍ය ශරීරයට විෂ වීම සිද්ධ වෙන්න පුළුවන්. සමහර විශේෂයෙන්ම ඔය සංස්ථානික කෘමිනාශක. සංස්ථානික කෘමිනාශක යොදපුවාම ඒවා කෘමීන්ට හානි වෙන්නේ ගහ දිගේ උරාගෙන ගහේ සෛලවල තිබිලා ඒ සෛල පටක ආහාරයට ගත්තම තමයි කෘමීන්ට විෂ වෙන්නේ. විශේෂයෙන්ම රතු කුරුමිනියා පොල් වල රතු කුරුමිනියා මර්ධනය කරන්න යොදන මොනොකොටොකස්. තාමත්ම විෂ සහිත අධික විෂ සහිත සංයෝගයක් ගහේ මුලට කඳ සිදුරු කරලා කඳට යොදපුවාම කරටියේ ඉන්න රතු කුරුමිනියෝ මිය යෑම සිද්ධ වෙනවා. ඉතින් මේක පටක වලට අවශෝෂණය වුණා කියන්නේ හරහා ආහාරයටත් එන්න පුළුවන්. ඒක තමයි මොනොකොටොකස් කියන එක බොහොම සීමා කරලා. අපිට කඩවල ඕන විදිහට මොනොකොටොකස් ගන්න නැහැනේ. ඒක දෙන්නේ පොල් සංවර්ධන නිලධාරියා හරහා. මම දන්නේ දැන් නම් මොනොකොටොකස් ගෙන්වීමත් තහනම් කරලා තියෙන්නේ. යා උඩ විශ්සයිද. ඉතින් මේක ආහාරයට කලවම් වුණාම ආහාර පරිභෝජනයට නුසුදුසු තත්ත්වයටපත් වෙනවා. කෘමිනාශක, පලිබෝධනාශක වගේ දේවල්. මොකද ඒවයි අවශේෂ ආහාර තුල තැන්පත් වීම නිසා. ඊළඟට ආහාර පරිරක්ෂක. ආහාර කල් තබා ගන්න හෝ ආහාර රසය වැඩි කරගන්න යොදන දේවලුත් හන්දත් නිශ්චිත ප්‍රමාණයට වඩා යොදපුවාම ආහාරයේ පරිභෝජනයට නුසුදුසු තත්ත්වයටපත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය අජිනමෝටෝ. දැන් නම් අජිනමෝටෝ තහනම් කරලානේ තියෙන්නේ. අජිනමෝටෝ වගේ දේවල් භාවිතා කරපුවාම ඒක දීර්ඝකාලීනව ශරීරයට හානිකර තත්ත්වයන් නැති වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. එතකොට ඒ වගේ දේවල් ආහාරයට කලවම් වුණාම ආහාරයේ පරිභෝජනයට නුසුදුසු තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒක හන්දම තමයි දැන් ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙලා ඇති සමහර ආහාර වර්ගවල ගහලා තියෙනවා කෘත්‍රිම වර්ණක හෝ රසකාරක අඩංගු නොවේ කියලා. කියන්නේ එහෙම ගහපුවාම වැඩිපුර ඉල්ලුමක් ඇති වෙයි කියලා විශ්වාස කරනවා. මොකද මිනිස්සුන්ට දැන් යම් අවබෝධයක් තියෙනවා මේ වර්ණක සහ රසකාරක අනවශ්‍ය විදිහට ශරීරගත වුණොත් ඒක හානි කරයි කියලා. එතකොට අවශ්‍ය ප්‍රමාණයට වඩා මේ රසකාරක සහ වර්ණක ආහාර වලට කලවම් වුණොත් ඒත් ඒක ආහාරේ නරක වෙන්නේ නැත්නම් පරිභෝජනයට නුසුදුසු තත්වයට පත් වෙන්න හේතුවක් වෙනවා. ඊට පස්සේ මේ වර්ණක කියන එක ආහාරයට යොදන වර්ණක નિયમિત වර්ණක අනුමත වර්ණක යොදනවා නම් નિયમિત ප්‍රමාණයට එතන ලොකු ගැටලුවක් මතුවෙන්නේ නැහැ. හැබැයි වැඩි ලාභයක් ලබා ගැනීමේ අරමුණේ අඩු එච්චර තත්වයෙන් උසස් නැති අඩු මිලෙන් ලබා ගන්න පුළුවන් වර්ණක භාවිතා කළොත් මේවා මනුෂ්‍ය ශරීරයට හානි කර වෙන්න පුළුවන්. ඒකට ඒ හරහා ආහාර පරිභෝජනයට නුසුදුසු තත්වයට පත් වෙන්න පුළුවන්. ඊළඟට බැරලෝහ වර්ග. බැරලෝහ වර්ග කියන්නේ ඔය කැඩ්මියම්, ආසනික්, රසදිය, ලෙඩ් වගේ ලෝහ වර්ග මේවා ආහාර වලට කලවම් වුණොත් ඒ හරහාත් විශේෂයෙන්ම ඔය වකුගඩු රෝගය වගේ ඔය රජරට කෘෂිකාර්මික වකුගඩු රෝගී කියලා බොහොම මේ දවස්වල බොහොම මේ ලංකාවේ බරපතල වකුගඩු ගැටලුවක් ඇති වෙලා තියෙන්නේ. විවිධ බැරලෝහ වර්ග කෘෂි රසායනික ද්‍රව්‍ය හරහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දේවල් පස්සේ පැවතිලා විවිධ රසායනික ප්‍රතික්‍රියා නිසා ඒවා ආහාර දාම ඔස්සේ මිනිස්සුන්ගේ ශරීරගත වෙලා වෙන්න පුළුවන්. ඔන්න ඔය බැරලෝහ වර්ග ශරීරගත වුණාම ඒ හරහා මිනිස්සුන්ට හානිකර තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එතකොට මේ බැරලෝහ වර්ග ආහාරවල අඩංගු වුණාමත් ආහාර
පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ඔය කියන්නේ දෙලු මල, කොහිල වගේ ආහාර වර්ග, කොහිල අල වගේ ආහාර වර්ග පරිභෝජනය කරනකොට ඔය බැරලෝහ වර්ග ශරීරගත වෙන්න පුළුවන් කියලා පොඩි අදහසක් තියෙනවා. ඒක තහවුරු කරලා නැති අදහසක්, පරීක්ෂණ මට්ටමේ තියෙන අදහසක්. මොකද කෘෂිකාර්මික පලිබෝධනාශක හෝ කෘමිනාශක එකතු කරපුවාම ඒවා ජලයට කලවම් වෙනවා. ජලයට කලවම් වුණාම මේවා මේ ජලයත් එක්ක ගිහිල්ලා තැම්පත් වෙන්නේ ජලයේ එක්රැස් වෙන ස්ථානවල. එතකොට ඒ වගේ ස්ථානවල තමයි ඔය නෙළු කොහිල වගේ ජලජ ශාක හැදෙන්නේ. එතකොට මේවේ අලවල තමයි ආහාර තැම්පත් වෙන්නේ. එතකොට අර කියපු කෘමිනාශක හා පලිබෝධනාශක වල තියෙන බැරලෝහ ගිහිල්ලා මේ අල වර්ග වල තැම්පත් වෙන්න පුළුවන්. තැම්පත් වුණාම මේවා ආහාරයට ගත්තාම ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් කියලා අදහසක් තියෙනවා. මේක තහවුරු කරපු අදහසක් නෙමෙයි. ඊළඟ කාරණේ ඔය ජලය, මේ බැරලෝහ අඩංගු ජලය පානය කරපුවාම මේ ජලය හරහා වකුගඩු වල මේ බැරලෝහ තැම්පත් වෙලා වකුගඩු වලට හානි සිදු වෙනවායි කියලා අදහසකුත් තියෙනවා. නමුත් කෘෂිකාර්මික වකුගඩු රෝගයට හරිම හේතුව විද්‍යාත්මකව හරිම හේතුව තහවුරු කරපු හේතුව හොයාගෙන නමුත් බහුතරයකගේ අදහසක් තියෙනවා. මෙන්න මේ බැරලෝහ හන්ද තමයි මේ පලිබෝධනාශක හා කෘමිනාශක හරහා වෙන බැරලෝහ ශරීරගත වීම හරහා තමයි මේ දේ සිද්ධ වෙන්නේ කියන එක ගැන. ඊළඟට ආහාර නරක වෙන්න බලපාන ජෛව විද්‍යාත්මක සාධක ගැනයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ මොකක් හෝ ජීවියෙක් නිසා, ශුද්ධ ජීවි වෙන්න පුළුවන්, මහා ජීවි වෙන්න පුළුවන්. ජීවියෙක් ආහාර මත වැඩිම හෝ ආහාරයට හානි කිරීම නිසා ආහාර පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වීම තමයි ජෛව විද්‍යාත්මක සාධක හරහා වෙන්නේ. මෙතනදී ශුද්ධ ජීවීන් වෙන්නත් පුළුවන්, මහා ජීවීන් වෙන්නත් පුළුවන්. අපි බලමු මුලින්ම ශුද්ධ ජීවීන් ගැන. එතකොට ශුද්ධ ජීවීන් කියුවාම බහුතරයක් ආහාර නරක වීමට බලපාන ජීවි සාධකය තමයි ඇත්තටම ශුද්ධ ජීවීන්. ඒ යටතේ දිලීර වලට තියෙන සූත්‍රිකාකාර දේහයක්. මේ රූප සටහනේ මම පෙන්නලා තියෙනවා, ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ මේ දිලීර වල ප්‍රජනක ව්‍යුව. මේ මවුස් පොයින්ටර් එක ගෙනියනවා, පේනවා ඇති. ඔන්න ඔය ප්‍රජනක ව්‍යුව තමයි ඔය මේ අපිට මේ මත පිට කළු පාටට හෝ සුදු පාටට දකින්න පුළුවන්. ඉන්නේ මේ රටකජු මත මේ දිලීරය හැදිලා තියෙනවා. එතකොට මේ ආහාර මත මෙහිම දිලීර වර්ධනය වුණාම ඒ දිලීර වලින් නිපද වෙන සංයෝග, දිලීර ජාලය මගින් නිපද වෙන සංයෝග ආහාරයට එකතු කරනවා විෂ ද්‍රව්‍ය. මේ විෂ ද්‍රව්‍ය හරහා අපේ ශරීරයට නොයෙකුත් හානිකර තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මතක ඇති පහුගිය දවස්වල මේ පොල් තෙල් පිටරටින් ගෙන්නපු පොල් තෙල් වල ඇෆලොටොක්සීඩ් කියලා පිළිකාකාරක විසක් තිබුණා කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඉතින් අපි ලංකාවේ හදන පොල් තෙල් වල කොප්පරවල මේ දිලීර වර්ගයේ වර්ධනය වුණොත් ඒ හරහා ඇෆලොටොක්සින් හැදෙන්න පුළුවන්. ඒක හන්ද අපි ගෙදර පොල් තෙල් හදාගත්තත් අපි දැනගන්න ඕනේ පිරිසිදු කොප්පරා, දිලීර වර්ධනය වෙච්ච නැති පිරිසිදු කොප්පරා භාවිත කරන්න. ඊළඟට ඔය ඇෆලොටොක්සින් හැදෙන්න පුළුවන් රටකජු මත ඇති වෙන දිලීර වල. රටකජු වලත් දිලීර වර්ධනය වෙනවානේ. ওই විදිහටම ඇෆලොටොක්සින් හැදෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය ඇස්පර්ජිලස් ෆ්ලේව්ස් කියන දිලීරය තමයි ආහාර නරක වීමට ප්‍රධාන වශයෙන්ම දායක වන දිලීරය විදිහට හැඳින්වෙන්නේ. මේ නම් ගැන පොඩ්ඩක් මතක තියාගැනීමක් කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඊළඟට බැක්ටීරියා කියන්නේ තනි සෛලයක් තියෙන දේහයක් දරන අය. අර වගේ සූත්‍රිකාකාර දේහ නෙමෙයි ඒගොල්ලන්ට තියෙන්නේ. එතකොට බැක්ටීරියා වර්ගත් ආහාර නරක වීමට දායක වෙනවා. අපි ඔයගොල්ලන්ගේ පොතේ දීලා තියෙන උදාහරණ ටිකක් තමයි මෙතන දාලා තියෙන්නේ. විශේෂයෙන්ම සැල්මොනෙල්ලා වර්ගයේ බැක්ටීරියා මේවා හුඟක් වෙලාවට වර්ධනය වෙන්නේ ප්‍රෝටීන් අධික මාස් මාළු විතර වගේ ආහාරවල. එතකොට මේවා අඩංගු ආහාරයක් ශරීරගත වුණාම ඒ හන්ද ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ තමයි පාචනය, උදර වේදනාව. බොහෝ වෙලාවට ආසාදනය වෙලා දවස් 2-3ක් විතර යනකොට රෝග ලක්ෂණ පහළ වෙනවා. එතකොට මේ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සතියක විතර කාලයක් පවතිනවා. ඉතින් මෙහෙම ආසාදන ඇති වෙන එක වළක්වා ගන්න නම් මස් මාළු වගේ දේවල් හොඳින් ඉහළ උෂ්ණත්වයකට රත් වෙනකම්
පිසලා ආහාරයට ගත්තාම මේ බැක්ටීරියා හුඟක් වර්ග විනාශ වෙනවා. ඊළඟට ආහාර හොඳට ගබඩා කරලා තියාගන්න. විශේෂයෙන්ම ඔය මං කියේ අර ගබඩා තත්ත්වයන් වෙනස් වෙනම ශීතකරණයක් නම් ඒක નિયમિત උෂ්ණත්වයේ පවත්වා ගත යුතුයි. අධි ශීතකරණයක මේ මස් මාළු වර්ග වගේ දේවල් තියලා තියන්න ඕනේ. එමෙ නැතුව මේ ඔය චිල් කරනවා කියලා කියන්නේ සෙල්සියස් 4ක 5ක විතර උෂ්ණත්වයේ පවතින දැන් ඔය විශේෂයෙන්ම ඔය සුපර් මාකට් වල දාලා තියෙන චිල් එකේ දාලා තියෙනවා. එමෙ නැත්තම් ෆ්‍රීස් කරනවා කියලා කියන්නේ ඍණ උෂ්ණත්වයේ පවත්වා ගන්නවා. නමුත් චිල් කියලා කියන්නේ අර අපිට මේ පේන් ඩයිලි තියලා තියෙන්නේ අයිස් බැඳිලා නැති බොහොම මෘදු ස්වභාවයක් ගන්නමස් ඔහොම දීර්ඝ කාලයක් තියලා තියෙන එක හොඳ නැහැ. ඒ තත්ත්වයන් වල බැක්ටීරියා වර්ධනය වෙන්න පුළුවන්. ඊළඟට මනා සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න ඕනේ. හොඳ ආහාර හොඳින් හොදලා ඊට පස්සේ ආහාර පිසින කෙනා හොඳින් දෑත් පිරිසිදු කරගෙන ආහාර නියමිත ක්‍රමවේදයකට අනුව නියමිත උෂ්ණත්වයට පිසගෙන හොඳින් හොදාගත්තු පිරිසිදු කරගත්තු භාජනවල ආහාර ගැනීම වගේ මනා සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරලා මේ වගේ ආසාදන අපිට වළක්වා ගන්න පුළුවන් වෙනවා. මේ තියෙන්නේ ඔය කියපු අර සැල්මොනෙල්ලා වර්ගයේ බැක්ටීරියාවක්. මේ අනිත් රූපස්ථානයේ තියෙන මේවා ඇති වෙන්න ආසා මේවා ලේසියෙන්ම වැඩෙන්න පුළුවන් විදිහේ ආහාර වර්ග. ඊළඟ බැක්ටීරියා වර්ගය තමයි E. coli කියන්නේ. විශේෂයෙන්ම මේ මිනිස් මලවල මේ E. coli බැක්ටීරියාව අන්තර්ගත වෙන්න පුළුවන්. එතකොට මේකත් ජලය කිරි මම අර කිව්ව ඉස්සෙල්ලා යෝගට් වල මේ E. coli ඉන්න පුළුවන් කියලා මස් වගේ ආහාර වලත් ඉන්න පුළුවන්. එතකොට මෙයා ශරීරගත වුණාම උණ වමනේ උදර වේදනා විශේෂයෙන්ම ලේ මිශ්‍රිත පාචනය කියන එක දකින්න පුළුවන්. මේක අසාධ්‍ය වුණොත් අකුකඩුවක් ක්‍රිය වෙලා මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. මේ නරක වෙච්ච ආහාරයට ගන්නවා කියන එක සෙල්ලමක් නෙමෙයි. මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. නිකන් මේ බඩේ අමාරුවක් ඇතිලා මේක නැති වෙලා යනවා කියලා හිතන්න එපා. නරක වීම ආහාර නරක වීම හෝ ආහාර විෂ වීම කියන්නේ. ඉස්සාගේ මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් තත්ත්වයක්. ඒකයි මේ ගැන අපි මේ තරම්ම තදින් අධ්‍යයනය කළ යුත්තේ. එතකොට ආහාර නරක වීම පාලනය කරන්න E. coli ගැටෙන එක පාලනය කරන්න නම් ආහාර එකිනෙක වෙන්වෙන්ව අසුරීම ඊළඟට ඒකට නිෂ්පාදනය කරන්න භාවිතා කරන උපකරණ පිරිසිදුව තබා ගැනීම ඊළඟට මම අර කිව්වේ පිසිනකොට ඉහළ උෂ්ණත්වයකට පිස ගැනීම පුළුවන්. ඊපස්සේ දැන් කිරි භාවිතා කරනවා නම් ජීවාණුහරණය කරපු කිරි වර්ග භාවිතා කිරීමෙන් මේක පාලනය කරගන්න පුළුවන්. ඊට පස්සේ කිරි සාමාන්‍ය කිරි භාවිතා කරනවා නම් අපි ඉහළ උෂ්ණත්වයකට රත් කරලා පානය කළොත් ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඉහළ උෂ්ණත්වයකදී මේ කියපු බැක්ටීරියා වර්ග විනාශ වෙන්න පුළුවන් අන්දක්. සමහර බැක්ටීරියා වර්ග තියෙනවා ඉහළ උෂ්ණත්වයකදී විනාශ නොවන සහ බැක්ටීරියා වල සමහර ජනක ව්‍යුහයන් තියෙනවා ඉහළ උෂ්ණත්වයකදී විනාශ නොවන. නමුත් හුඟක් වෙලාවට මේ කියපු ආහාර වර්ග ඉහළ උෂ්ණත්වයකට රත් කරලා පිස ගැනීම. විශේෂයෙන්ම සෙල්සියස් 100කට වැඩි උෂ්ණත්වයකට මේ තත්ත්වයන් මගහර ගන්න පුළුවන්. මේ තියෙන ඔය කියපු E. coli බැක්ටීරියාවේ රූපස්ථාන. ඊළඟ බැක්ටීරියා වර්ගය තමයි Bacillus cereus කියන්නේ. මේක නමින්ම මේ පැහැදිලි වෙනවා මේක හුඟක් මේ ධාන්‍ය වර්ග වලට නේද? cereals කියන්නේ මේ ධාන්‍ය වර්ග වලට contaminate කියන්නේ මේ contaminate වෙනවා කියලා කියන්නේ ධාන්‍ය වර්ග සමග ගැටිලා අපේ ශරීරගත වෙන්න පුළුවන් බැක්ටීරියාවක්. එතකොට ධාන්‍ය වර්ග වලට එළවලු වර්ග වලට මේක පහසුවෙන්ම එන්න පුළුවන් බැක්ටීරියාවක්. එතකොට මේ බැක්ටීරියාව එම ආහාර වර්ග වලට සමග ශරීරගත වුණාම වමනේ ඔක්කාරය පාචනය වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට මේක පාලනය කරගන්න නම් ආහාර නියමිත උෂ්ණත්වයේ ගබඩා කරගන්න ඕනේ. දැන් එළවලු වගේ දේවල් නම් අපිට ඉහළ උෂ්ණත්වයක ගබඩා කරන්න බෑනේ. ඒකට ඒක සෙල්සියස් 0.4ත් වගේ උෂ්ණත්වයක ගබඩා කරලා තියාගත්තාම බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය හුඟක් වෙලාවට අඩුයි. ඒ වගේ උෂ්ණත්වවල ධාන්‍ය වර්ග නම් අපිට සෙල්සියස් 60ක් වගේ ඉහළ උෂ්ණත්වයක ගබඩා කරලා තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් පිසිනකොට ඉහළ උෂ්ණත්වයකට රත් කරලා පිස ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔය කියපු බැක්ටීරියාවේ රූපසටහන. මේ තියෙන්නේ ඒක ආසාදනය වෙන්න පුළුවන් මේ බත් වර්ග වලට, ෆ්‍රයිඩ් රයිස් වර්ග වලට පහසු වෙන්නේ. ෆ්‍රයිඩ් රයිස් එකම ඔය පිසින තැන් වල සමානලාට නියමිත තත්ත්වයන් නැතුව උදේ පිසපු ආහාරය තමයි දවල් හවස පිසපු ආහාරය එදා රාත්‍රී 12ටත් ලබා දෙන වෙලාවල් තියෙනවා. එහෙම වුණාම ඔයගේ බැක්ටීරියා වර්ග ලේසියෙන්
ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නීසිමෙනවා එතන පිසින තැන නියම විදියට පිරිසිදු කරලා නැත්තම්. මේ විදියට කලින් දවසේ පිරිසිදු තැන නියම විදියට පිරිසිදු කරලා නැත්තම් විස බීජනාශක යොදලා යම් විදියකින් පරණ බත් ඇටයක් තිබිලා ඒක කලව වෙලා ඉල්ලත් එහෙමත් වෙන්න පුළුවන්. ඉතින් මේ ඒ අර සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්ව පවත්වා ගැනීමත් මේ බැක්ටීරියා වර්ග පාලනය කරගන්න වැදගත් වෙනවා. ඊළඟ බැක්ටීරියා වර්ග තමයි ස්ටැෆිලෝකොකස් ඔරේයස් කියන්නේ. මේක හුඟක් වෙලාවට ආහාර පිළියෙල කිරීමේ පිළියෙල කරන පුද්ගලයාගේ අත්වලින් ඊළඟට උපකරණ වලින් පැතිරෙන්න පුළුවන් බැක්ටීරියාවක්. ඒ උපකරණ හරහා ආහාර තුල යන්න පුළුවන් බැක්ටීරියාවක් විශේෂයෙන්ම අත්වල තුවාල තියෙනවා. ඒ හරහා මේ බැක්ටීරියාව ආහාර තුළට යන්න පුළුවන් බැක්ටීරියාවක්. එතකොට මේකේ ශරීරගත වුණාම ඇති වෙන රෝග ලක්ෂණ තමයි වමනය, උක්කාරය, පාචනය, උදර වේදනාව වගේ දේවල්. ඒකට ආහාර සකස් කිරීමේදී හොඳින් අත් හොදාගෙන විශේෂයෙන්ම ඔය ග්ලව්ස් වගේ භාවිතා කරලා ආහාර පිසිනවා නම් ඒක වඩා සුදුසු වෙනවා. ඊළඟට අක්ෂියාබාධ නාසයේ හෝ සමේ තුවාල මම කියන්නේ තුවාල වලින් තමයි මේක පහසුවෙන්ම අතේ මේ තුවාල තියෙනවා නම් බොහොම පහසුවෙන් බැක්ටීරියා වර්ධනය වෙලා ඒක ඒ හරහා ආහාරයට යන්න පුළුවන්. ඒකට එහෙම තුවාල තියන අය ආහාර සැකසීමේ වැළකී සිටීම හෝ එම සකසන වනා අර කිය විදිහට ග්ලව්ස් දෙකක් භාවිතා කිරීම වඩා සුදුසුයි. ඊළඟට ආහාර පිසින් භාවිතා කරන උපකරණ හොඳින් පිරිසිදු කර ගැනීම. හොඳින් මේ විස බීජනාශක යොදලා පුළුවන් නම් ඉහළ උෂ්ණත්වයකට රත් කරලා මේ උපකරණ හොඳින් පිරිසිදු කර ගැනීමත් වැදගත් වෙනවා. ඊළඟට ආහාර නිශ්චිත උෂ්ණත්වයක මම කිව්වේ අර ශීතල තත්වයක ලබා දිය යුතු ආහාර නම් අඩු උෂ්ණත්වයක උණුසුම් තත්ත්ව ලබා දෙන්න පුළුවන් ආහාර නම් වැඩි උෂ්ණත්වයක ගබඩා කරලා තබා ගැනීමෙන් මේ බැක්ටීරියා වර්ධනය වීම පාලනය කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔය කියපු බැක්ටීරියාවේ රූප සටහන. මම කිව්වේ මේ උපකරණ වලින් පැතිරෙනවා කියලා. ඊළඟට මහා ජීවීන් කොහොමද ආහාරයට හානි කරන්නේ කියලා අපි ඊළඟට කතා කරන්නේ. විශේෂයෙන්ම ඔය මේ ඇසට පෙනෙන ජීවීන් මෙතනදී කෘමි සත්තු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මීයෝ, වවුලෝ, එහෙම නැත්නම් ලේන්නු වගේ මහා ජීවීන් වෙන්නත් මහා ජීවීන් කියන්නේ ශීරපායින් හෝ දැන් ඔය අපි ගත්තොත් එහෙම කබරයෝ වගේ උරගයෝ වුණත් සමහර ලාවට හානි කරන්න පුළුවන් ආහාර වර්ග වලට. එතකොට දැන් ඔය පක්ෂී ශීරපායින් වෙන්නේ පක්ෂීන් හානි කරන්නේ පළතුරු වර්ග වලට එහෙමත් හානි කරන්න පුළුවන්. එතකොට කෘමි සත්තු දැන් ගුල්ලෝ වගේ අය විශේෂයෙන්ම ධාන්‍ය වර්ග ගබඩා කරලා තියෙනකොට ඒවට හානි කරන්න පුළුවන්. ඊපස්සේ විශේෂයෙන්ම ඔය පළතුරු මැස්සාගෙන් පළතුරු වලට විශේෂයෙන්ම හානි සිද්ධ වෙනවා. පළතුරු මැස්සා මේ පළතුරු මත බිත්තර දාපුවාම ඉතින් හිටියයි පළතුරු ගෙඩිය මත අපිට පණුව විදිහට දකින්න පුළුවන් වෙනවා. ඊළඟට මීයෝ වගේ සත්තු ආහාර වලට හානි කරනවා. වවුල්ලු, ලේන්නු, නැත්නම් පක්ෂී ආහාර වලට හානි කරපුවාම ඒ ආහාර පරිභෝජනයේට නුසුදුසු තත්වයකට පත් වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ ආහාර විෂ වීම කියන එක ගැනයි. ආහාර විෂ වීම කියලා අදහස් කරන්නේ විෂ සහිත ශුද්‍ර ජීවී හෝ එහෙම නැත්නම් කිසියම් විෂ ද්‍රව්‍යයක් අඩංගු ආහාර පරිභෝජනය කරපුවාම ඇති වෙන රෝගී තත්ත්ව. එතකොට මේ විෂ ද්‍රව්‍යයක් කිව්වහම ආහාර විෂ වීම කිව්වහම මේ විෂ ද්‍රව්‍ය සමහර වෙලාවට මේක බොහෝ විට හැම දිනාටම විෂ වෙන්නත් පුළුවන්. දැන් ශුද්‍ර ජීවීන් සහිත දැන් අපි කතා කරන්නේ යන බැක්ටීරියා වර්ග, දිලීර වර්ග, ඇප්ලොටොක්සින් වගේ විෂක් අර දිලීර හරහා ජනනය කරන ඇප්ලොටොක්සින් වගේ විෂක් ශරීරගත වුණාම හැම දිනාටම මේක හානි කරයි. ඊළඟට බැක්ටීරියා වර්ග ඔය සැල්මොනෙල්ලා, ඊකෝලයි වගේ බැක්ටීරියා වර්ග ශරීරගත වුණාම ඒකත් හැම දිනාටම හානි කරයි. නමුත් ආහාරයේ අඩංගු කිසියම් විෂ ද්‍රව්‍ය දැන් ඔය මඤ්ඤොකා වහලා තැම්බුවොත් ඒකේ හයිඩ්‍රජන් සයනයිඩ් ජනනය වෙනවා. ඒ ආහාරයට ගත්තොත් ඒක විෂ සහිතයි. නමුත් සමහර වෙලාවට ආහාරය විෂ වෙනවා. සමහර කෙනෙකුට ඒ ආහාරයේ තියෙන සංයෝගයේ විෂ නැහැ. නමුත් සමහර කෙනෙකුට ඒක විෂ වෙනවා. උදාහරණයක් විදිහට දැන් සමහර අයට ඌරු මස් කන්න බෑ. සමහර අයට හරක් මස් කන්න බෑ. සමහර අයට ඉස්සෝ කන්න බෑ. සමහර අයට අන්නසි කන්න බෑ. ඇයි? ආහාරයේ තියෙන සමහර සංයෝග සමහර අයට විෂ සහිත වෙනවා. අපි කියන්නේ ඇලර්ජි කියලා, ආසාත්මිකතා කියලා. ඔන්න ආසාත්මිකතාවත් ආහාර විෂ වීම හැටියටම තමයි ගණන් ගන්නේ.
එතකොට ආහාරයක ස්වභාවික අඩංගු විෂ ද්‍රව්‍ය මගින් එම ආහාරයට පිටතින් එකතු වෙන විෂ රසායනික වර්ග හා ආහාරය මත වැරෙන ශුද්‍ර ජීවීන් නිපදවන ලබන විෂ ද්‍රව්‍ය නිසාද ආහාර විෂ වීමකට ලක්වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ආහාරයේ බැරලෝහ කලවම් වුණාම බැරලෝහ වර්ග මම අර කිව්වේ කෘෂි රසායනික ද්‍රව්‍ය හරහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පසේ තිබිලම වෙන්නත් පුළුවන්. කැඩ්මියම් ආසනික් වගේ බැරලෝහ වර්ග ආහාරයේ තිබිලා අඩංගු වෙලා ඒවා ශරීරගත වුණාම දීර්ඝකාලීනව ශරීරයට විෂ සහිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට ආහාරයක් විෂ වීම කියලා කියන්නේ සරලවම කිසියම් ආහාරයක විෂ ද්‍රව්‍යයක් අඩංගු ආහාරයක්. ඒක ශුද්ධ ජීවීන් මගින් ජනනය කරපු විෂ ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. නැත්නම් ආහාරයේ තිබිච්ච විෂ ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. ආහාරයක් පරිභෝජනය කරපුවාම ඇති වෙන රෝගී තත්ත්වය තමයි ආහාර විෂ වීම කියලා කියන්නේ. ඒකට මේ තියෙන්නේ බැරලෝහ වර්ග. මේ තියෙන්නේ ආසනික්, කොපර්, නිකල්, රසදිය, ලෙඩ්, සිංක්, ක්‍රෝමියම්, කැඩ්මියම් වගේ විෂ බැරලෝහ ශරීරගත වුණාම ශරීරයේ ඒ අවයවයන් කොයි අවයවයන්ටද වඩාත්ම හානි කර වෙන්නේ කියන එක තමයි මේ රූපසටහනේ දාලා තියෙන්නේ. එතකොට ආහාරයේ ඇති විෂ වර්ග නිසා ආහාර විෂ වීම වෙනම ආසාත්මිකතාවයද ඇති කරයි. එතකොට මම අර කිව්වේ දැන් සමහර ආහාර වර්ග තියෙනවා. ඒක හැමෝටම විෂ වෙන්නේ නැහැ. ආහාරයේ තියෙන සමහර රසායනික ද්‍රව්‍ය සමහර අයට විෂ සහිත වෙනවා. ඒ වගේ තත්ත්වයන්ට තමයි අපි කියන්නේ ආසාත්මිකතාවය ඇති වෙනවයි කියලා. උදාහරණයක් විදිහට දැන් ඔය අන්නාසි, ඉස්සෝ, තක්කාලි, හතු වර්ග වගේ ආහාරවල අඩංගු විෂ ද්‍රව්‍ය සමහර පුද්ගලයන්ට බොහොම හානිකර විදිහට බලපානවා. එතකොට ඔය මෙන්න මේ වගේ ලප ඇතිවි, කැසීම්, රතු පාට පළු දාණය. එහෙම නැත්තම් මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. මේ රූපසටහනේ මේ දාලා තියෙන BBC පුවත් සේවයේ වාර්තාවක රූපසටහන. මේ දරුවා මේ ආහාර ඇලර්ජි වීමක් එහෙම නැත්නම් ආසාත්මිකතාවයක් නිසා අන්තිමට මරණයටපත් වෙලා තියෙනවා. ඉතින් ආහාර ආසාත්මිකතාවයක් නැතිවීම කියන්නේ මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් තත්ත්වයක්. ඒක හන්ද මේ ආහාර ආසාත්මික වීම කියන්නේ සෙල්ලමක් නෙමෙයි. මේ උදාහරණ කීපයක් තමයි දාලා තියෙන්නේ මේ මම ඔය කියපු විෂය වලට. දැන් සොයා බෝංචි වල අඩංගු ට්‍රිප්සින් කියන එන්සයිම් නිෂේධකය. දැන් ට්‍රිප්සින් කියන එක අපිට ප්‍රෝටීන් ජීර්ණයට වැදගත් වෙන්නේ. ට්‍රිප්සින් දැන් මේ ෆයිබෝට්‍රිප්සින් කියන දෙක. එතකොට මේ ට්‍රිප්සින් එන්සයිම් එක නිෂේධනය කරන ද්‍රව්‍යයක් අඩංගු වෙනවා සොයා බෝංචි වල. එතකොට මේක හන්දා සොයා බෝංචි මගින් ප්‍රෝටීන් ජීර්ණයට බාධා එල්ලවීම සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ මඤ්ඤොක්කා වල ලිනමරින් කියන සංයෝගය අඩංගු වෙනවා. ඒ නිසා ඒ හරහා හයිඩ්‍රජන් සයනයිඩ් බාහිර වායු ගෝලයත් එක්ක ගත වුණාම හයිඩ්‍රජන් සයනයිඩ් අඩංගු වෙන්න පුළුවන්. ඒකට ඒක විෂ සහිත වෙනවා. ඒ වගේම දැන් හාල් මැස්සෝ තක්කාලි කියන දෙක එකට නිතර පිසපුවාම එතන කැල්සියම් ඔක්සලේට්. මොකද හාල් මැස්සන්ගේ තියෙන කැල්සියම් අර තක්කාලි වල තියෙන ආම්ලික සංයෝගات එක්ක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් ඔක්සලේට් කියන සංයෝගය හැදෙනවා. මේවා වකුගඩු වල තැන්පත් වුණාම වකුගඩු වල ගල් ඇතිවීම වගේ තත්ත්වයන් දීර්ඝකාලීනව ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඔය අච්චාරු වගේ ආම්ලික ආහාර ලෝහ බඳුන් වල ගබඩා කරලා තිබ්බාම විශේෂයෙන්ම ඇලුමිනියම් බඳුන් වල. එතකොට ඒවා අර ලෝහයත් එක්ක ප්‍රතික්‍රියා කරලා එම ලෝහය ආහාරයට මිශ්‍ර වෙලා ඒවා ශරීරගත වෙලා විෂ වීම වෙන්න පුළුවන්. ඊළඟට ආහාර දැන් අපි විශේෂයෙන්ම ඔය බැදුම් වර්ග පපඩම් කට්ලට් වගේ දේවල් මාළු වගේ දේවල් බැදලා තෙල් අයින් වෙන්න පත්තර කොලයක් උඩට තියලා තිබ්බොත් ඒ පත්තර කොලේ තියෙන තීන්ත අකුරු වල තියෙන තීන්ත එක මෙම ආහාරයේ තියෙන සංයෝග ප්‍රතික්‍රියා කරලා ඒවා ශරීරගත වෙලා විශේෂයෙන්ම ඊයම් වගේ දේවල් ශරීරගත වෙලා විවිධ රෝගී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඊළඟට ආහාර මත ශුද්‍ර ජීවීන් ක්‍රියා කරලා විෂ සහිත සංයෝග මම අර කිව්වේ ඇෆ්ලොටොක්සින් හදනවායි කියලා. දිලිර ක්‍රියා කරලා විෂ සහිත සංයෝග ඇෆ්ලොටොක්සින් කියන්නේ ශරීරගත වුණාම පිළිකාකාරකයි. පිළිකා ඇති වෙන්න පුළුවන් දීර්ඝකාලීනව. ඒකට ඒ වගේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒකට ඒ ආහාර විෂ වීම ඇති වෙන හැටි ආහාරවල අඩංගු සමහර ද්‍රව්‍ය නිසා ඒ වගේම ආහාරයට බාහිරින් එන ශුද්ධ ජීවීන් නැති කරන තත්ත්වයන් නිසා.
එතකොට ආහාරයට විෂ ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන් අවස්ථා මම ඉස්සෙල්ලත් විස්තර කළා. ආහාර නිෂ්පාදනයේදී ඇති වෙන්න පුළුවන් දැන් ගොවිපළේදී අධික ලෙස රසායනික ද්‍රව්‍ය පලිබෝධනාශක අනුමත නැති ඒවත් භාවිතා කරනවා විශේෂයෙන්ම සංස්ථානික කෘමිනාශක බහුලව භාවිතා කරනවා නම් එතකොට ඒ හරහා ආහාරයට විෂ ද්‍රව්‍ය කලවම් වෙන්න පුළුවන්. ඊළඟට ආහාර ගබඩා කිරීමේදී නිශ්චිත ගබඩා තත්ත්වයන් පවත්වා ගත්තේ නැත්නම් මම අර කිව්වනේ බැක්ටීරියා වර්ග වර්ධනය වීම පාලනය කරන්න නම් එක්කෝ අඩු උෂ්ණත්වයක එහෙම නැත්නම් අර වැඩි උෂ්ණත්වයක ගබඩා කරලා පවත්වා ගත යුතුයි කියලා. එතකොට ඒ වගේ නිශ්චිත ගබඩා තත්ත්වයන් පවත්වා ගත්තේ නැත්නම් ඒත් ආහාර විෂ වීම ඇති වෙන්න පුළුවන්. ඊළඟට ආහාර සකස් කිරීමේදී නියමිත ක්‍රමවේද අනුගමනය කළේ නැත්නම් ඒත් විෂ වීම ඇති වෙන්න පුළුවන් කියලා අපි කතා කළා. ඒතකොට ආහාර අපනයනයේදී ඇසුරුම නිසි පරිදි පැවතුනේ නැත්නම් එහෙම නැත්නම් කල් තබා ගන්නා ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා නියමිත සාන්ද්‍රණවලින් යොදලා තිබුණේ නැත්නම් ඒත් හානිකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඇසුරු කිරීමේදී, ලේබල් කිරීමේදී, බෙදා හැරීමේදී, අලවියේදී. ඒකට ඒ වගේ අවස්ථාවලත් විෂ සහිත ද්‍රව්‍යයන් කලවම් වුණොත් හෝ එහෙම නැත්නම් බැක්ටීරියා වර්ග කලවම් වන විදිහට, ආසාදනය වන විදිහට ආහාර පවත්වා ගත්තොත් විශේෂයෙන්ම ඔය පාරායිනේ කිසි ආවරණයකුත් නැතුව ආහාර අලෙවි කරන අවස්ථාවල අපිට දකින්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවලත් ආහාරයට විෂ ද්‍රව්‍ය බාහිරින් එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශුද්ධ ජීවී ආසාදන ඇති වෙන්න පුළුවන්. ඒ හරහත් ආහාරයට විෂ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට ආහාර විෂ වීමේ රෝග ලක්ෂණ මොනවද කියලා තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. එතකොට ආහාර විෂ වීමේ රෝග ලක්ෂණ බොහෝ වෙලාවට පෙන්වන්නේ ආහාර මාර්ගය ආශ්‍රිතව. අර අපි කතා කළා විශේෂයෙන්ම අර මේ බැක්ටීරියා මගින් ආහාර නරක වෙච්ච අවස්ථාවේ උදරයේ වේදනාව, බඩ පිපුම, වමනය, පාචනය, උණ, හිස රදේ, සිහිසුන් බව, ශ්වසන වේගයේ අඩු වැඩි වගේ දේවල් දකින්න පුළුවන්. ආහාරයක් විෂ වීම ඇති වුනහම අපිට බාහිරට නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණ තමයි ආහාර විෂ වීමේ තත්ත්වයන් නැති වුනහම. එතකොට ආහාර විෂ වීමක් පාලනයට අමතරව ආහාර ආසාත්මිකතා ඇති වුනහම ඇති වෙන ලක්ෂණත් අපි කතා කළා. ඒකත් අමතක කරන්න එපා. අර පළු දැමීම, කැසීම, ඊළඟට සමහරවිට සිහිසුන් වෙන්න පුළුවන්. ඊට පස්සේ රතු පාටට අර ලප ඇතිවීමක් මම පෙන්නවා ඒ රූපස්ථතහනේ. එතකොට ඒවා ආහාර ආසාත්මිකතා ඇති වෙනම ඇති වෙන ලක්ෂණ. ඒකත් අමතක කරන්න එපා. ඊළඟට ආහාර විෂ වීම මේ තරම් හානි කරනවා. මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් නම් කොහොමද ආහාර විෂ වීම පාලනය කරගන්නේ? ආහාර විෂ වීම කොහොමද පාලනය කරගන්නේ කියන එක තමයි අපි ඊළඟට කතා කරන්නේ. එතකොට ආහාර විෂ වීම සිද්ධ වෙන්න නම් එක්කෝ ශුද්‍ර ජීවීන් මගින් ආහාර මත ඇති කරන විෂ පාලනය කළ යුතුයි අපි. ඒකට මුලින්ම මේ ආහාරයට විෂ ඇති කරන ශුද්‍ර ජීවියෙක් කොහෙන් හරි එන්න ඕනේ. ඒක තමයි මේ කන්ටැමිනේට් කියලා තියෙන්නේ. ඒක දම්වැලක් වගේ, දම්වැලක පුරුක් වගේ ආහාරයේ විෂ වීම කියන එක. ඒකට මේ ශුද්‍ර ජීවියා කොහෙන් හරි මේ ආහාරයට එන්නත් ඕනේ. ආවහම මේ ශුද්‍ර ජීවියාට වැඩෙන්න හිතකර ආහාරයක් වෙන්නත් ඕනේ මේක. දැන් අර මම විස්තර කරන්නේ ඉස්සෙල්ලා අර ඊකෝලයි වගේ අය මාස් එහෙම නැත්නම් කිරි වගේ ආහාරයක තමයි වඩාත්ම හිතකර තත්ත්වය ඇති වෙන්නේ මේගොල්ලන්ට වැඩෙන්නේ. ඊළඟට සල්මොනෙල්ලාටත් එහෙමයි. ඒකට ඒ වගේ ආහාරයක් වුණොත් මෙයා පහසුවෙන් වැඩෙනවා. එතකොට එහෙම ආහාරයක් වෙන්නත් ඕනේ. ඒකට ඒ වගේ ආහාර බාහිර වායුගෝලයෙන් නිරීක්ෂණය නිරාවරණය කරලා තැබීමෙන් වළක්වා ගැනීමෙන් මේ කන්ටැමිනේට් කියන එක අපිට පාලනය කරගන්න පුළුවන්. ඒකට මෙතනින් මේ දන්වැල කැඩුවොත් ඒත් ආහාර විෂ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ බාහිර වායුගෝලයට නිරාවරණය වෙන්නේ නැතුව පුළුවන් තරම් ආරක්ෂිත තත්ත්වයට යටතේ ගබඩා කරලා තියාගත්තොත් එතකොටත් ආහාර විෂ වීම පාලනය කරගන්න පුළුවන්. ඊළඟට මේ බැක්ටීරියාව ආවා කියමුකෝ. මේ ආපු බැක්ටීරියාව මොකද වෙන්නේ? මේක ගුණණය වෙන්න ඕනේ. එක බැක්ටීරියාවකට බෑ අපේ ශරීරයට රෝග ඇති කරන්න බැක්ටීරියාවක් වෙන්න පුළුවන්, දීලීරයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෛරසයක් වෙන්න පුළුවන්. නමුත් මේකට අපේ ශරීරයට හානි කරන්න තනියම බෑ. මෙයා ගුණණය වෙන්න ඕනේ. ගුණණය කළා මෙයාගේ ප්‍රමාණය වැඩි කර ගන්න ඕනේ. ලොකු හමුදාවකට නේ ගහන්න පුළුවන් නේද? එක්කෙනෙක් ඇවිල්ලා මොනවා කරන්නේ? ගුණණය කරගන්න. ඒක ගුණණය වෙන්න නම් යම් කිසි කාල සීමාවක් මෙයා තියෙන්න ඕනේ.
එතකොට ආහාරය නිෂ්පාදනය කරලා බොහෝ කාලයක් පවත්වා ගත්තොත් මෙන්න මේකට ගුණණය වෙන්න තියෙන හැකියාව වැඩි. ඒ කියන්නේ අලුත් පිටම ආහාරයක් අනුභව කළොත් එතකොටත් මේකේ ආහාර විෂ වීම ඇති වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි මෙයාට ගුණණය වෙන්න නම් හිතකර උෂ්ණත්ව පරාසයක් පවතින්න ඕනේ. බැක්ටීරියාවට හිතකර උෂ්ණත්ව පරාසයක ප්‍රවෘත්තියක් තමයි මෙයා ගුණණය වෙන්නේ. ඒකට ඔය හිතකර උෂ්ණත්ව පරාසය නොදී හිටියොත් ඒත් ගුණණය වෙන්නේ නැහැ. එතකොට හිතකර උෂ්ණත්ව පරාසය නොදී ඉන්න නම් ගබඩා කිරීමේදී ආහාර ගබඩා කිරීමේදී ඇසුරුම් කිරීමේදී ඒ හිතකර තත්ත්වයන් නොදී ඉන්න එක වැදගත් වෙනවා. ඒකයි තමයි අපි ආහාර මස් වර්ගයෙන් අධිශීතකරණ වල ගබඩා කරන්නේ. කිරි වර්ගයෙන් පැස්චරීකරණය කරලා ඉහළ උෂ්ණත්වයට රත් කරලා බැක්ටීරියා වර්ග විනාශ කරලා අපි ගබඩා කිරීම සිද්ධ කරන්නේ ඒ හන්දම තමයි. එහෙමත් ආහාර විෂ වීම පාලනය කරගන්න පුළුවන්. ඊළඟට වැදගත්ම කාරණේ මේ ආහාරය මොනවා වුණත් මේ ආහාරයට ගත්තොත් මිනිස්සු ආහාරයට ගත්තොත් තමයි විෂ වෙන්නේ. ඒක තමයි ඉන්ෆෙක්ට් වෙනවා කියන්නේ. ආහාරයට ගත්තොත් තමයි විෂ වෙන්නේ. ඉතින් අපි ආහාරයට ගන්න කලින් යම් ආහාරයක් ඒකේ අර භෞතික ලක්ෂණ මම කියපු විදිහට නිරීක්ෂණය කරලා හෝ එහෙම නැත්නම් ආහාරය මිනිස් පරිභෝජනයට නිදහස් කරන්න කලින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවලදී මේ ආහාරයේ විෂසහිත ද්‍රව්‍යයන් තියෙනවද කියලා පරීක්ෂා කරලා නිදහස් කළොත් විෂසහිත තත්ත්වයන් නැතිවීම පාලනය කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔය පොල් තෙල්. අර පොල් තෙල් කන්ටේනර් ප්‍රශ්නේදී පොල් තෙල් අපි රසායනාගාරයේ පරීක්ෂණය කරලා තමයි හඳුනාගත්තේ මේක ඇෆලොඩොක්සින් කියන විෂ වර්ගයේ තියෙනවා. ඒක හන්ද මේක මිනිස් පරිභෝජනයේ නුසුදුසුයි කියලා නිදහස් නොකර හිටියේ. විශේෂයෙන්ම යෝගට් වර්ගයෙන් නිෂ්පාදනය කරලා නිදහස් කරන්න කලින් පරීක්ෂා කරනවා E. coli බැක්ටීරියාව මේකේ තියෙනවද කියලා. එතකොට මිනිස් පරිභෝජනයේ සුදුසුයි කියලා තමයි මේක ඊට පස්සේ නිදහස් කරන්නේ. එතකොට අපි ආහාරයට ගන්න කලින් මේක අනුමත තත්වයන් අනුමත ප්‍රමිතිය නියමිත ප්‍රමිතියට තියනවාද ප්‍රමිති සාතික ලැබිලා තියනවාද කියලා බලලා නියමිත ප්‍රමිතියෙන් යුක්ත ආහාර අනුභව කළොත් විශේෂයෙන්ම ඔය තැන් වල කිසිම ප්‍රමිතියක් නැතුව තියෙන ආහාර අනුභව කිරීමෙන් වැළකීලා හිටියොත් ඒකෙනුත් අපිට ආහාර විෂ වීම පාලනය කරගන්න පුළුවන් වෙනවා. එතකොට මෙහෙම විෂ වෙන්න පුළුවන්. ඉතා ඉක්මනින් නරක වෙන්න පුළුවන් සහ විෂ වීම වෙන්න පුළුවන් ආහාර අපි හඳුන්වනවා අති අවදානම් ආහාර කියලා. එතකොට අන්න ඒ වගේ අති අවදානම් ආහාර මොනවද? ඒ අති අවදානම් ආහාර අපි මේ දැන් මේ දක්වා බලපු එකේ තේරෙන්න ඇති මස් වර්ග. විශේෂයෙන්ම ප්‍රෝටීන් අධික මස් වර්ග, මාළු වර්ග, බිත්තර, ඊළඟට තෙල්මය ආහාර නේද? ඊළඟට පිසු ආහාර. විශේෂයෙන්ම ඔය වියලි ධාන්‍ය වර්ග වලට වඩා පිසු ආහාර. මම අර කියවනේ බත් වර්ග නේද? අර ෆ්‍රයිඩ් රයිස් එකක් එහෙම තියලා තිබ්බේ අර අතකනේ මේ තියෙන්නේ මේ බැසිලස් සිරේයස් ආසාදනය වෙන්න පුළුවන් කියලා කියන්නේ පිසු ආහාර. පිසු ආහාර වගේ දේවල් ආහාරයට ගත්තාම එතකොට ඒ හරහත් පහසුවෙන්ම බැක්ටීරියා, දිලීර, ඊළඟට වෛරස් කන්ටැමිනේට් වෙච්ච නැත්නම් ඒ සමග මිශ්‍ර වෙච්ච ආහාර, එහෙම නැත්නම් විෂ තත්ත්වයට පත් වෙච්ච ආහාර අපේ ශරීරගත වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ ආදි අවදානම් ආහාර මොනවද කියලා හඳුනාගෙන ඒවා පරිභෝජනය කිරීමේදී වඩා සැලකිලිමත් වෙනවා. නිශ්චිත ප්‍රමිතියට තියෙන ආහාර විතරක් පරිභෝජනය කරනවා නම් ඒ ආදි අවදානම් ආහාරවල අපිට ආහාර විෂ වීමේ තත්ත්වයන් වළක්වා ගන්න පුළුවන් වෙනවා. ඒකට ආහාර විෂ වීම වළක්වා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අපි කතා කළා මේ ෆුඩ් පොයිසනින් චේන් එක. එහෙම නැත්නම් ආහාර නරක වීමේ ජාලය ආශ්‍රයෙන් අපි ඒක නැවත සමාලෝචනය කරනවා නම් පළවෙනි කතන්දරය තමයි ආහාරයකට ක්ෂුද්‍රජීවීන් ගැටීම වළක්වා ගන්න එක. ආහාර නරක වීම පාලනය කරගන්න අපිට කරන්න පුළුවන් දෙයක්. විශේෂයෙන්ම පිරිසිදු උපකරණ, පිරිසිදු බඳුන්, නිපදවන්න ආහාර සකස් කරන කෙනා පිරිසිදු කරගෙන ආහාර නිපදවීම, ආහාර පිසීම කරනවා නම් ඊළඟට ආහාරය ගබඩා කරලා තියෙනකොට නිශ්චිත ගබඩා තත්ත්වයන් ආහාර හොඳින් අසුරලා බාහිර වායු ගෝලයත් එක්ක ගැටෙන්නේ නැති වෙන්න පවත්වා ගන්නවා නම් ඒකිනුත් ක්ෂුද්‍ර ජීවීන් ආහාරයට ඇතුල් වීම වළක්වා ගන්න පුළුවන්. ඊළඟට ආහාර පරිහරණය කරන එක්කෙනා ආහාර පරිහරණය කරන එක්කෙනත් පිරිසිදු වාජන, පිරිසිදු අතපය පිරිසිදු කරගෙන ආහාර පරිභෝජනය කරනවා නම් ඒ හරහා ආහාර මගින් ශරීරයට විෂ සහිත ක්ෂුද්‍ර ජීවීන් හෝ විෂ සහිත ද්‍රව්‍ය ශරීරගත වීම වළක්වා ගන්න පුළුවන්. ඊළඟට ආහාර
වර්ග මිශ්‍ර වන පරිදි එකට තැබීමෙන් වළක්වා ගැනීමෙනුත් අපිට හිතන්නකො පරණ ආහාරයක අලුත් ආහාරයක එකට තියෙන. ඒකට අරකේ තියෙන නරක වෙන්න හේතු වෙච්ච ශුද්ධ ජීවීන් හෝ නරක වෙන්න හේතු වෙච්ච තත්වයන් ඊළඟ ආහාරයට යෑම වළක්වා ගන්න අපිට පුළුවන් ආහාර වර්ග මිශ්‍ර වන පරිදි එකට තැබීමෙන් වැළකීම. ඊළඟට ආහාර හොඳින් පිස ගැනීම. මම කීප වාරයක් කිව්වා ආහාර ඉහළ උෂ්ණත්වයකට පිස ගත්තාම උෂ්ණත්වයකට රත් කරන්න පුළුවන් ආහාර විශේෂයෙන්ම සෙල්සියස් 75ට 100ට විතර උෂ්ණත්වයකට රත් කරපුවම හුඟා ඔය විෂ ද්‍රව්‍යයන් ඇති කරන්න හේතු වෙන ශුද්ධ ජීවීන් විනාශයෙන් සිද්ධ වෙනවා. ඊළඟට ආහාර නියමිත උෂ්ණත්වයේ ගබඩා කරලා තියාගත්තාම මම කිව්වා එයාට සුදුසු උෂ්ණත්වය ලබා දීමෙන් වළක්වා ගන්න පුළුවන්. අඩු උෂ්ණත්වයක තියන්න පුළුවන් ආහාර අඩු උෂ්ණත්වයක, වැඩි උෂ්ණත්වයක තියන්න පුළුවන් ආහාර වැඩි උෂ්ණත්වයක තිබ්බහම ශුද්ධ ජීවීන්ට සුදුසු තත්වයන්. එතකොට අහෝසි වෙලා යන හන්ද ශුද්ධ ජීවීන්ගේ වර්ධනය පාලනය වෙලා ආහාර විෂයෙන් වළක්වා ගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි මේ ඉන්ෆෙක්ෂන් කියන අවස්ථාව වළක්වන්න නරක වූ කල්ලිකුත් වූ ආහාර භාවිතයෙන් වළකුණාම මේක කොහොමද ශරීරගත වෙන්නේ නැහැ. එහෙම නැත්නම් නරක වෙලා කියලා අපිට සැක හිතෙන ආහාර. ඒක නරක වෙලාද නැත්නම් අපි හරියට බලන්නේ ඒක භාවිතා කිරීමෙන් වැළකීලා ඉන්නේ. ඒකට ඒ හරහාත් අපිට පුළුවන් ආහාර නරක වීම, විෂ වීම පාලනය කරගන්න. මොකද ඒක අපේ විෂ වෙලා තිබ්බත් අපි ඒක ශරීරගත කරගත්තේ නැති හන්දා ඒ හරහාත් අපිට ආහාර විෂ වීම පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒකට ආහාර සකස් කිරීමේදී හොඳින් අත් හොදාගෙන විශේෂයෙන්ම ඔය ග්ලව්ස් වගේ භාවිතා කරලා ආහාර පිසිනවා නම් ඒක වඩා සුදුසු වෙනවා. ඊළඟට අක්ෂයාබාධ නාසයේ හෝ සමේ තුවාල මම කියන්නේ තුවාල වලින් තමයි මේක පහසුවෙන්ම අතේ මේ තුවාල තියෙනවා නම් බොහොම පහසුවෙන් බැක්ටීරියා වර්ධනය වෙලා ඒක ඒ හරහා ආහාරයට යන්න පුළුවන්. ඒකට එහෙම තුවාල තියන අය ආහාර සැකසීමේ වැළකී සිටීම හෝ එම සකසන වනම් අර කිය විදිහට ග්ලව්ස් දෙකක් භාවිතා කිරීම වඩා සුදුසුයි. ඊළඟට ආහාර පිසින් භාවිතා කරන උපකරණ හොඳින් පිරිසිදු කර ගැනීම. දැන් හොඳින් මේ විස බීජනාශක යොදලා පුළුවන් නම් ඉහළ උෂ්ණත්වයකට රත් කරලා මේ උපකරණ හොඳින් පිරිසිදු කර ගැනීමත් වැදගත් වෙනවා. ඊළඟට ආහාර නිශ්චිත උෂ්ණත්වයක මම කිව්වේ අර සීතල තත්වයක ලබා දිය යුතු ආහාර නම් අඩු උෂ්ණත්වයක, උණුසුම් තත්ත්ව ලබා දෙන්න පුළුවන් ආහාර නම් වැඩි උෂ්ණත්වයක ගබඩා කරලා තබා ගැනීමෙන් මේ බැක්ටීරියා වර්ධනය වීම පාලනය කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔය කියපු බැක්ටීරියාවේ රූප සටහන. මම කිව්වේ මේ උපකරණ වලින් පැතිරෙනවා කියලා. ඊළඟට මහා ජීවීන් කොහොමද ආහාරයට හානි කරන්නේ කියලා අපි ඊළඟට කතා කරන්නේ. විශේෂයෙන්ම ඔය මේ ඇසට පෙනෙන ජීවීන් මෙතනදී කෘමි සත්තු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මීයෝ, වවුලෝ, එහෙම නැත්නම් ලේන් වගේ මහා ජීවීන් වෙන්නත් මහා ජීවීන් කියන්නේ ශීරපායින් හෝ දැන් ඔය අපි ගත්තොත් එහෙම කබරයෝ වගේ උරගයෝ වුණත් සමහර ලාවට හානි කරන්න පුළුවන් ආහාර වර්ග වලට. එතකොට දැන් ඔය පක්ෂී ශීරපායින් වෙන්නේ පක්ෂීන් හානි කරන්නේ පළතුරු වර්ග වලට එහෙමත් හානි කරන්න පුළුවන්. එතකොට කෘමි සත්තු දැන් ගුල්ලෝ වගේ අය විශේෂයෙන්ම ධාන්‍ය වර්ග කබඩා කරලා තියෙනකොට ඒවට හානි කරන්න පුළුවන්. ඊපස්සේ විශේෂයෙන්ම ඔය පළතුරු මැස්සාගෙන් පළතුරු වලට විශේෂයෙන්ම හානි සිද්ධ වෙනවා. පළතුරු මැස්සා මේ පළතුරු මත බිත්තර දාපුවාම ඉතින් කීකේ ඒ පළතුරු දෙවිය මත අපිට පණුව විදිහට දකින්න පුළුවන් වෙනවා. ඊළඟට මීයෝ වගේ සත්තු ආහාර වලට හානි කරනවා. වවුල්ලු, ලේන්නු, නැත්නම් පක්ෂී ආහාර වලට හානි කරපුවාම ඒ ආහාර පරිභෝජනයේට නුසුදුසු තත්වයකට පත් වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ ආහාර විෂ වීම කියන එක ගැනයි. ආහාර විෂ වීම කියලා අදහස් කරන්නේ විෂ සහිත ශුද්‍ර ජීවී හෝ එහෙම නැත්නම් කිසියම් විෂ ද්‍රව්‍යයක් අඩංගු ආහාර පරිභෝජනය කරපුවාම ඇති වෙන රෝගී තත්ත්ව. එතකොට මේ විෂ ද්‍රව්‍යයක් කිව්වහම ආහාර විෂ වීම කිව්වහම මේ විෂ ද්‍රව්‍ය සමහර වෙලාවට මේක බොහෝ විට හැම දිනාටම විෂ වෙන්නත් පුළුවන්. දැන් ශුද්‍ර ජීවීන් සහිත දැන් අපි කතා කරන්නේ යන බැක්ටීරියා වර්ග, දිලීර වර්ග, ඇප්ලොටොක්සින් වගේ විෂක් අර දිලීර හරහා ජනනය කරන ඇප්ලොටොක්සින් වගේ විෂක් ශරීරගත වුණාම හැම දිනාටම මේක හානි කරයි. ඊළඟට බැක්ටීරියා වර්ග ඔය සැල්මොනෙල්ලා, ඊකෝලයි වගේ බැක්ටීරියා වර්ග ශරීරගත වුණාම ඒකත් හැම දිනාටම හානි කරයි. නමුත් ආහාරයේ අඩංගු කිසියම් විෂ ද්‍රව්‍ය දැන් ඔය මඤ්ඤොකා වහලා තැම්බුවොත් ඒකේ හයිඩ්‍රජන් සයනයිඩ් ජනනය වෙනවා. ඒ ආහාරයට ගත්තොත් ඒක විෂ සහිතයි.
නමුත් සමහර වෙලාවට ආහාරය විෂ වෙනවා. සමහර කෙනෙකුට ඒ ආහාරයේ තියෙන සංයෝගයේ විෂ නැහැ. නමුත් සමහර කෙනෙකුට ඒක විෂ වෙනවා. උදාහරණයක් විදිහට දැන් සමහර අයට ඌරු මස් කන්න බෑ. සමහර අයට හරක් මස් කන්න බෑ. සමහර අයට ඉස්සෝ කන්න බෑ. සමහර අයට අන්නසි කන්න බෑ. ඇයි? ආහාරයේ තියෙන සමහර සංයෝග සමහර අයට විෂ සහිත වෙනවා. අපි කියන්නේ ඇලර්ජි කියලා, ආසාත්මිකතා කියලා. ඔන්න ආසාත්මිකතාවත් ආහාර විෂ වීම හැටියටම තමයි ගණන් ගන්නේ. එතකොට ආහාරයක ස්වභාවික අඩංගු විෂ ද්‍රව්‍ය මගින් එම ආහාරයට පිටතින් එකතු වෙන විෂ රසායනික වර්ග හා ආහාරයේ මත වැටෙන ශුද්‍ර ජීවීන් නිපදවන ලබන විෂ ද්‍රව්‍ය නිසාද ආහාර විෂ වීමකට ලක්වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ආහාරයේ බැරලෝහ කලවම් වුණාම බැරලෝහ වර්ග මම අර කිව්වේ කෘෂි රසායනික ද්‍රව්‍ය හරහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පසේ තිබිලම වෙන්නත් පුළුවන්. කැඩ්මියම් ආසනික් වගේ බැරලෝහ වර්ග ආහාරයේ තිබිලා අඩංගු වෙලා ඒවා ශරීරගත වුණාම දීර්ඝකාලීනව ශරීරයට විෂ සහිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට ආහාරයක් විෂ වීම කියලා කියන්නේ සරලවම කිසියම් ආහාරයක විෂ ද්‍රව්‍යයක් අඩංගු ආහාරයක්. ඒක ශුද්ධ ජීවීන් මගින් ජනනය කරපු විෂ ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. නැත්නම් ආහාරයේ තිබිච්ච විෂ ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. ආහාරයක් පරිභෝජනය කරපුවාම ඇති වෙන රෝගී තත්ත්වය තමයි ආහාර විෂ වීම කියලා කියන්නේ. ඒකට මේ තියෙන්නේ බැරලෝහ වර්ග. මේ තියෙන්නේ ආසනික්, කොපර්, නිකල්, රසදිය, ලෙඩ්, සිංක්, ක්‍රෝමියම්, කැඩ්මියම් වගේ විෂ බැරලෝහ ශරීරගත වුණාම ශරීරයේ ඒ අවයවයන් කොයි අවයවයන්ටද වඩාත්ම හානි කර වෙන්නේ කියන එක තමයි මේ රූපසටහනේ දාලා තියෙන්නේ. එතකොට ආහාරයේ ඇති විෂ වර්ග නිසා ආහාර විෂ වීම මෙන්ම ආසාත්මිකතාවයද ඇති කරයි. එතකොට මම අර කිව්වේ දැන් සමහර ආහාර වර්ග තියෙනවා. ඒක හැමෝටම විෂ වෙන්නේ නැහැ. ආහාරයේ තියෙන සමහර රසායනික ද්‍රව්‍ය සමහර අයට විෂ සහිත වෙනවා. ඒ වගේ තත්ත්වයන්ට තමයි අපි කියන්නේ ආසාත්මිකතාවය ඇති වෙනවයි කියලා. උදාහරණයක් විදිහට දැන් ඔය අන්නාසි, ඉස්සෝ, තක්කාලි, හතු වර්ග වගේ ආහාරවල අඩංගු විෂ ද්‍රව්‍ය සමහර පුද්ගලයන්ට බොහොම හානිකර විදිහට බලපානවා. එතකොට ඔය මෙන්න මේ වගේ ලප ඇතිවීම, කැසීම්, රතු පාට පළු දාන එක. එහෙම නැත්තම් මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. මේ රූපසටහනේ මේ දාලා තියෙන BBC පුවත් සේවයේ වාර්තාවක රූපසටහන. මේ දරුවා මේ ආහාර ඇලර්ජි වීමක් එහෙම නැත්නම් ආසාත්මිකතාවයක් නිසා අන්තිමට මරණයට පත් වෙලා තියෙනවා. ඉතින් ආහාර ආසාත්මිකතාවයක් නැතිවීම කියන්නේ මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් තත්ත්වයක්. ඒක හන්ද මේ ආහාර ආසාත්මික වීම කියන්නේ සෙල්ලමක් නෙමෙයි. මේ උදාහරණ කීපයක් තමයි දාලා තියෙන්නේ මේ මම ඔය කියපු විෂය වලට. දැන් සොයා බෝංචි වල අඩංගු ට්‍රිප්සින් කියන එන්සයිම් නිෂේධකය. දැන් ට්‍රිප්සින් කියන එක අපිට ප්‍රෝටීන් ජීර්ණයට වැදගත් වෙන්නේ. ට්‍රිප්සින් දැන් මේ කයිමෝට්‍රිප්සින් කියන දෙක. එතකොට මේ ට්‍රිප්සින් එන්සයිම් එක නිෂේධනය කරන ද්‍රව්‍යයක් අඩංගු වෙනවා සොයා බෝංචි වල. එතකොට මේක හන්දා සොයා බෝංචි මගින් ප්‍රෝටීන් ජීර්ණයට බාධා එල්ලවීම සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ මඤ්ඤොක්කා වල ලිනමරින් කියන සංයෝගය අඩංගු වෙනවා. ඒ නිසා ඒ හරහා හයිඩ්‍රජන් සයනයිඩ් බාහිර වායු ගෝලයත් එක්ක ගත වුණාම හයිඩ්‍රජන් සයනයිඩ් අඩංගු වෙන්න පුළුවන්. ඒකට ඒක විෂ සහිත වෙනවා. ඒ වගේම දැන් හාල් මැස්සෝ තක්කාලි කියන දෙක එකට නිතර පෙදපුවාම එතන කැල්සියම් ඔක්සලේට්. මොකද හාල් මැස්සන්ගේ තියෙන කැල්සියම් අර තක්කාලි වල තියෙන ආම්ලික සංයෝගات එක්ක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් ඔක්සලේට් කියන සංයෝගය හැදෙනවා. මේවා වකුගඩු වල තැන්පත් වුණාම වකුගඩු වල ගල් ඇතිවීම වගේ තත්ත්වයන් දීර්ඝකාලීනව ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඔය අච්චාරු වගේ ආම්ලික ආහාර ලෝහ බඳුන් වල ගබඩා කරලා තිබ්බහම විශේෂයෙන්ම ඇලුමිනියම් බඳුන් වල. එතකොට ඒවා අර ලෝහයත් එක්ක ප්‍රතික්‍රියා කරලා එම ලෝහය ආහාරයට මිශ්‍ර වෙලා ඒවා ශරීරගත වෙලා විෂ වීම වෙන්න පුළුවන්. ඊළඟට ආහාර දැන් අපි විශේෂයෙන්ම ඔය බැදුම් වර්ග පපඩම් කට්ලට් වගේ දේවල් මාළු වගේ දේවල් බැදලා තෙල් අයින් වෙන්න පත්තර කොලයක් උඩට තියලා තිබ්බොත් ඒ පත්තර කොලේ තියෙන තීන්ත අකුරු වල තියෙන තීන්ත එක මෙම ආහාරයේ තියෙන සංයෝග ප්‍රතික්‍රියා කරලා ඒවා ශරීරගත වෙලා විශේෂයෙන්ම ඊයම් වගේ දේවල් ශරීරගත වෙලා විවිධ රෝගී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්.
ඊළඟට ආහාර මත ශුද්‍ර ජීවීන් ක්‍රියා කරලත් විෂ සහිත සංයෝග මම අර කිව්වේ ඇෆ්ලොටොක්සින් හදනයි කියලා. හිලියර ක්‍රියා කරලා විෂ සහිත සංයෝග ඇෆ්ලොටොක්සින් කියන්නේ ශරීරගත වුණාම පිළිකාකාරකයි. පිළිකා ඇති වෙන්න පුළුවන් දීර්ඝ කාලිකව. ඒකට ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒකට ඒ ආහාර විෂ වීම ඇති වෙන හැටි ආහාරවල අඩංගු සමහර ද්‍රව්‍ය නිසා ඒ වගේම ආහාරයට බාහිරින් එන ශුද්‍ර ජීවීන් නැති කරන තත්ත්වයන් නිසා. එතකොට ආහාරයට විෂ ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන් අවස්ථා මම ඉස්සෙල්ලත් විස්තර කළා. ආහාර නිෂ්පාදනයේදී ඇති වෙන්න පුළුවන් දැන් ගොවිපළේදී අධික ලෙස රසායනික ද්‍රව්‍ය පලිබෝධනාශක අනුමත නැති ඒවත් භාවිතා කරනවා විශේෂයෙන්ම සංස්ථානික කෘමිනාශක බහුලව භාවිතා කරනවා නම් එතකොට ඒ හරහා ආහාරයට විෂ ද්‍රව්‍ය කලවම් වෙන්න පුළුවන්. ඊළඟට ආහාර ගබඩා කිරීමේදී නිශ්චිත ගබඩා තත්ත්වයන් පවත්වා ගත්තේ නැත්නම් මම අර කිව්වනේ බැක්ටීරියා වර්ග වර්ධනය වීම පාලනය කරන්න නම් කො අඩු උෂ්ණත්වයක එහෙම නැත්නම් අර වැඩි උෂ්ණත්වයක ගබඩා කරලා පවත්වා ගත යුතුයි කියලා. එතකොට ඒ වගේ නිශ්චිත ගබඩා තත්ත්වයන් පවත්වා ගත්තේ නැත්නම් ඒත් ආහාර විෂ වීම ඇති වෙන්න පුළුවන්. ඊළඟට ආහාර සකස් කිරීමේදී නියමිත ක්‍රමවේද අනුගමනය කළේ නැත්නම් ඒත් විෂ වීම ඇති වෙන්න පුළුවන් කියලා අපි කතා කළා. ඒතකොට ආහාර අපනයනයේදී ඇසුරුම නිසි පරිදි පැවතුනේ නැත්නම් එහෙම නැත්නම් කල් තබා ගන්නා ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා නියමිත සාන්ද්‍ර වලින් යොදලා තිබුණේ නැත්නම් ඒත් හානිකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඇසුරු කිරීමේදී, ලේබල් කිරීමේදී, බෙදා හැරීමේදී, අලවියේදී. ඒකට ඒ වගේ අවස්ථාවලත් විෂ සහිත ද්‍රව්‍යයන් කලවම් වුණොත් හෝ එහෙම නැත්නම් බැක්ටීරියා වර්ග කලවම් වන විදිහට, ආසාදනය වන විදිහට ආහාර පවත්වා ගත්තොත් විශේෂයෙන්ම ඔය පාරායිනේ කිසි ආවරණයකුත් නැතුව ආහාර අලෙවි කරන අවස්ථාවල අපිට දකින්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවලත් ආහාරයට විෂ ද්‍රව්‍ය බාහිරින් එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශුද්ධ ජීවී ආසාදන ඇති වෙන්න පුළුවන්. ඒ හරහත් ආහාරයට විෂ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට ආහාර විෂ වීමේ රෝග ලක්ෂණ මොනවද කියලා තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. එතකොට ආහාර විෂ වීමේ රෝග ලක්ෂණ බොහෝ වෙලාවට පෙන්වන්නේ ආහාර මාර්ගය ආශ්‍රිතව. අර අපි කතා කළා විශේෂයෙන්ම අර මේ බැක්ටීරියා මගින් ආහාර නරක වෙච්ච අවස්ථාවේ උදරයේ වේදනාව, බඩ පිපුම, වමනය, පාචනය, උණ, හිස රදේ, සිහිසුන් බව, ශ්වසන වේගයේ අඩු වැඩි වගේ දේවල් දකින්න පුළුවන්. ආහාරයක් විෂ වීම ඇති වුනහම අපිට බාහිරට නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණ තමයි ආහාර විෂ වීමේ තත්ත්වයන් නැති වුනහම. එතකොට ආහාර විෂ වීමක් පාලනයට අමතරව ආහාර ආසාත්මිකතා ඇති වුනහම ඇති වෙන ලක්ෂණත් අපි කතා කළා. ඒකත් අමතක කරන්න එපා. අර පළු දැමීම, කැසීම, ඊළඟට සමහරවිට සිහිසුන් වෙන්න පුළුවන්. ඊට පස්සේ රතු පාටට අර ලප ඇතිවීමක් මම පෙන්නවා ඒ රූපස්ථානේ. එතකොට ඒවා ආහාර ආසාත්මිකතා ඇති වෙනම ඇති වෙන ලක්ෂණ. ඒකත් අමතක කරන්න එපා. ඊළඟට ආහාර විෂ වීම මේ තරම් හානි කරනවා. මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් නම් කොහොමද ආහාර විෂ වීම පාලනය කරගන්නේ? ආහාර විෂ වීම කොහොමද පාලනය කරගන්නේ කියන එක තමයි අපි ඊළඟට කතා කරන්නේ. එතකොට ආහාර විෂ වීම සිද්ධ වෙන්න නම් එක්කෝ ශුද්‍ර ජීවීන් මගින් ආහාර මත ඇති කරන විෂ පාලනය කළ යුතුයි. ඒකට මුලින්ම මේ ආහාරයට විෂ ඇති කරන ශුද්‍ර ජීවියෙක් කොහෙන් හරි එන්න ඕනේ. ඒක තමයි මේ කන්ටැමිනේට් කියලා තියෙන්නේ. ඒක දන්වැලක් වගේ, දන්වැලක පුරුක් වගේ ආහාරයේ විෂ වීම කියන එක. ඒකට මේ ශුද්‍ර ජීවියා කොහෙන් හරි මේ ආහාරයට එන්නත් ඕනේ. ආවහම මේ ශුද්‍ර ජීවියාට වැඩෙන්න හිතකර ආහාරයක් වෙන්නත් ඕනේ මේක. දැන් අර මම විස්තර කළා ඉස්සෙල්ලා අර ඊකෝලයි වගේ අය මාස් එහෙම නැත්නම් කිරි වගේ ආහාරයක තමයි වඩාත්ම හිතකර තත්ත්වය ඇති වෙන්නේ මේගොල්ලන්ට වැඩෙන්නේ. ඊළඟට සල්මොනෙල්ලාටත් එහෙමයි. ඒකට ඒ වගේ ආහාරයක් වුණොත් මෙයා පහසුවෙන් වැඩෙනවා. එතකොට එහෙම ආහාරයක් වෙන්නත් ඕනේ. ඒකට ඒ වගේ ආහාර බාහිර වායුගෝලයෙන් නිරීක්ෂණය නිරාවරණය කරලා තැබීමෙන් වළක්වා ගැනීමෙන් මේ කන්ටැමිනේට් කියන එක අපිට පාලනය කරගන්න පුළුවන්. ඒකට මෙතනින් මේ දන්වැල කැඩුවොත් ඒත් ආහාර විෂ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ බාහිර වායුගෝලයට නිරාවරණය වෙන්නේ නැතුව පුළුවන් තරම් ආරක්ෂිත තත්ත්වයට යටතේ ගබඩා කරලා තියාගත්තොත් එතකොටත් ආහාර විෂ වීම පාලනය කරගන්න පුළුවන්. ඊළඟට මේ බැක්ටීරියාව ආවා කියමුකෝ. මේ ආපු බැක්ටීරියාව
මොකද වෙන්නේ මේක ගුණණය වෙන්න ඕනේ. එක බැක්ටීරියාවකට බෑ අපේ ශරීරයට රෝග ඇති කරන්න බැක්ටීරියාවක් වෙන්න පුළුවන්, දිලීරයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෛරසයක් වෙන්න පුළුවන්. නමුත් මේකට අපේ ශරීරයට හානි කරන්න තනියම බෑ. මෙයා ගුණණය වෙන්න ඕනේ. ගුණණය කළා මෙයාගේ ප්‍රමාණය වැඩි කර ගන්න ඕනේ. ලොකු හමුදාවකට නේ ගහන්න පුළුවන් නේද? එක්කෙනෙක් ඇවිල්ලා මොනවා කරන්නේ? ගුණණය කර ගන්න. ඒක ගුණණය වෙන්න නම් යම් කිසි කාල සීමාවක් මෙයා තියෙන්න ඕනේ. එතකොට ආහාරය නිෂ්පාදනය කරලා බොහෝ කාලයක් පවත්වා ගත්තොත් මෙන්න මේකට ගුණණය වෙන්න තියෙන හැකියාව වැඩි. ඒ කියන්නේ අලුත් පිටම ආහාරයක් අනුභව කළොත් එතකොටත් මේකේ ආහාර විෂයෙන් ඇති වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි මෙයාට ගුණණය වෙන්න නම් හිතකර උෂ්ණත්ව පරාසයක් පවතින්න ඕනේ. බැක්ටීරියාවට හිතකර උෂ්ණත්ව පරාසයක පවතුනොත් තමයි මෙයා ගුණණය වෙන්නේ. ඒකට ඔය හිතකර උෂ්ණත්ව පරාසයෙන් නොදී හිටියොත් ඒත් ගුණණය වෙන්නේ නැහැ. එතකොට හිතකර උෂ්ණත්ව පරාසයෙන් නොදී ඉන්න නම් ගබඩා කිරීමේදී ආහාර ගබඩා කිරීමේදී ඇසුරුම් කිරීමේදී ඒ හිතකර තත්ත්වය නොදී ඉන්න එක වැදගත් වෙනවා. ඒකයි තමයි අපි ආහාර මස් වර්ගයෙන් අධිශීතකරණ වල ගබඩා කරන්නේ. කිරි වර්ගයෙන් පැස්චරීකරණය කරලා ඉහළ උෂ්ණත්වයට රත් කරලා බැක්ටීරියා වර්ග විනාශ කරලා අපි ගබඩා කිරීම සිද්ධ කරන්නේ ඒ හන්දම තමයි. එහෙමත් ආහාර විෂයෙන් පාලනය කරගන්න පුළුවන්. ඊළඟට වැදගත්ම කාරණේ මේ ආහාරය මොනවා වුණත් මේ ආහාරයට ගත්තොත් මිනිස්සු ආහාරයට ගත්තොත් තමයි විෂ වෙන්නේ. ඒක තමයි ඉන්ෆෙක්ට් වෙනවා කියන්නේ. ආහාරයට ගත්තොත් තමයි විෂ වෙන්නේ. ඉතින් අපි ආහාරයට ගන්න කලින් යම් ආහාරයක් ඒකේ අර භෞතික ලක්ෂණ මම කියපු විදිහට නිරීක්ෂණය කරලා හෝ එහෙම නැත්නම් ආහාරය මිනිස් පරිභෝජනයට නිදහස් කරන්න කලින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවලින් මේ ආහාරයේ විෂසහිත ද්‍රව්‍යයන් තියෙනවද කියලා පරීක්ෂා කරලා නිදහස් කළොත් විෂසහිත තත්ත්වයන් නැතිවීම පාලනය කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔය පොල් තෙල්. අර පොල් තෙල් කන්ටේනර් ප්‍රශ්නේදී පොල් තෙල් අපි රසායනාගාරයේ පරීක්ෂණය කරලා තමයි හඳුනාගත්තේ මේක ඇෆලොඩොක්සින් කියන විෂ වර්ගයේ තියෙනවා. ඒක හන්ද මේක මිනිස් පරිභෝජනයේ නුසුදුසුයි කියලා නිදහස් නොකර හිටියේ. විශේෂයෙන්ම යෝගට් වර්ගයෙන් නිෂ්පාදනය කළා නිදහස් කරන්න කලින් පරීක්ෂා කරනවා E. coli බැක්ටීරියාව මේකේ තියෙනවද කියලා. ඒකට මිනිස් පරිභෝජනයේ සුදුසුයි කියලා තමයි මේක ඊට පස්සේ නිදහස් කරන්නේ. ඒකට අපි ආහාරයට ගන්න කලින් මේක අනුමත තත්වයන් අනුමත ප්‍රමිතිය නියමිත ප්‍රමිතියට තියනවාද ප්‍රමිති සාතික ලැබිලා තියනවාද කියලා බලලා නියමිත ප්‍රමිතියෙන් යුක්ත ආහාර අනුභව කළොත් විශේෂයෙන්ම ඔය තැන් වල කිසිම ප්‍රමිතියක් නැතුව තියෙන ආහාර අනුභව කිරීමෙන් වැළකීලා හිටියොත් ඒකෙනුත් අපිට ආහාර විෂ වීම පාලනය කරගන්න පුළුවන් වෙනවා. එතකොට මෙහෙම විෂ වෙන්න පුළුවන්. තා ඉක්මනින් නරක වෙන්න පුළුවන් සහ විෂ වීම වෙන්න පුළුවන් ආහාර අපි හඳුන්වනවා අති අවදානම් ආහාර කියලා. එතකොට අන්න ඒ වගේ අති අවදානම් ආහාර මොනවද ඒ අති අවදානම් ආහාර? අපි මේ දැන් මේ දක්වා බලපු එකේ තේරෙන්න ඇති මස් වර්ග. විශේෂයෙන්ම ප්‍රෝටීන් අධික මස් වර්ග, මාළු වර්ග, බිත්තර, ඊළඟට තෙල්මය ආහාර නේද? ඊළඟට පිසු ආහාර. විශේෂයෙන්ම ඔය වියලි ධාන්‍ය වර්ග වලට වඩා පිසු ආහාර. මම අර කියවනේ බත් වර්ග. නේද? අර ෆ්‍රයිඩ් රයිස් එකක් එහෙම තියලා තිබ්බේ අර අතකනේ මේ තියෙන්නේ මේ බැසිලස් සිරේයස් ආසාදනය වෙන්න පුළුවන් කියලා කියන්නේ පිසු ආහාර. පිසු ආහාර වගේ දේවල් ආහාරයට ගත්තාම එතකොට ඒ හරහත් පහසුවෙන්ම බැක්ටීරියා, දිලීර, ඊළඟට වෛරස් කන්ටැමිනේට් වෙච්ච නැත්නම් ඒ සමග මිශ්‍ර වෙච්ච ආහාර, එහෙම නැත්නම් විෂ තත්ත්වයට පත් වෙච්ච ආහාර අපේ ශරීරගත වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ ආදි අවදානම් ආහාර මොනවද කියලා හඳුනාගෙන ඒවා පරිභෝජනය කිරීමේදී වඩා සැලකිලිමත් වෙනවා. නිශ්චිත ප්‍රමිතියට තියෙන ආහාර විතරක් පරිභෝජනය කරනවා නම් ඒ ආදි අවදානම් ආහාරවල අපිට ආහාර විෂ වීමේ තත්ත්වයක් වළක්වා ගන්න පුළුවන් වෙනවා. ඒකට ආහාර විෂ වීම වළක්වා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අපි කතා කළා මේ ෆුඩ් පොයිසනින් චේන් එක. එහෙම නැත්නම් ආහාර නරක වීමේ ජාලය ආශ්‍රයෙන් අපි ඒක නැවත සමාලෝචනය කරනවා නම් පළවෙනි කතන්දරය තමයි ආහාරයකට ක්ෂුද්‍රජීවීන් ගැටීම වළක්වා ගන්න එක. ආහාර නරක වීම පාලනය කරගන්න අපිට කරන්න පුළුවන් දෙයක්. විශේෂයෙන්ම පිරිසිදු උපකරණ, පිරිසිදු බඳුන්, නිපදවන්න ආහාර සකස් කරන කෙනා පිරිසිදු කරගෙන
ආහාර නිපදවීම ආහාර පිසීම කරනවා නම් ඊළඟට ආහාරය ගබඩා කරලා තියෙනකොට නිශ්චිත ගබඩා තත්ත්වයන් ආහාර හොඳින් අසුරලා බාහිර වායු ගෝලයත් එක්ක ගැටෙන්නේ නැති වෙන්න පවත්වා ගන්නවා නම් ඒකිනුත් ක්ෂුද්‍ර ජීවීන් ආහාරයට ඇතුල් වීම වළක්වා ගන්න පුළුවන්. ඊළඟට ආහාර පරිහරණය කරන එක්කෙනා ආහාර පරිහරණය කරන එක්කෙනත් පිරිසිදු වාජන පිරිසිදු අතපය පිරිසිදු කරගෙන ආහාර පරිභෝජනය කරනවා නම් ඒ හරහා ආහාර මගින් ශරීරයට විෂ සහිත ක්ෂුද්‍ර ජීවීන් හෝ විෂ සහිත ද්‍රව්‍ය ශරීරගත වීම වළක්වා ගන්න පුළුවන්. ඊළඟට ආහාර වර්ග මිශ්‍ර වන පරිදි එකට තැබීමෙන් වළක්වා ගැනීමෙනුත් අපිට හිතන්නකො පරණ ආහාරයක අලුත් ආහාරයක එකට තියෙන. ඒකට අරකේ තියෙන නරක වෙන්න හේතු වෙච්ච ක්ෂුද්‍ර ජීවීන් හෝ නරක වෙන්න හේතු වෙච්ච තත්ත්වයන් ඊළඟ ආහාරයට යෑම වළක්වා ගන්න අපිට පුළුවන් ආහාර වර්ග මිශ්‍ර වන පරිදි එකට තැබීමෙන් වැළකීම. ඊළඟට ආහාර හොඳින් පිස ගැනීම. මම කීප වාරයක් කිව්වා ආහාර ඉහළ උෂ්ණත්වයකට පිස ගත්තාම උෂ්ණත්වයකට රත් කරන්න පුළුවන් ආහාර විශේෂයෙන්ම සෙල්සියස් 75ට 100ට විතර උෂ්ණත්වයකට රත් කරපුවම උගා ඔය විෂ ද්‍රව්‍යයන් ඇති කරන්න හේතු වෙන ක්ෂුද්‍ර ජීවීන් විනාශ වීම සිද්ධ වෙනවා. ඊළඟට ආහාර නියමිත උෂ්ණත්වයේ ගබඩා කරලා තියාගත්තාම මම කිව්වා එයාට සුදුසු උෂ්ණත්වය ලබා දීමෙන් වළක්වා ගන්න පුළුවන්. අඩු උෂ්ණත්වයක තියන්න පුළුවන් ආහාර අඩු උෂ්ණත්වයක වැඩි උෂ්ණත්වයක තියන්න පුළුවන් ආහාර වැඩි උෂ්ණත්වයක තිබ්බහම ක්ෂුද්‍ර ජීවීන්ට සුදුසු තත්ත්වයන්. එතකොට අහෝසි වෙලා යන හන්ද ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය පාලනය වෙලා ආහාර විෂ වීම වළක්වා ගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි මේ ඉන්ෆෙක්ෂන් කියන අවස්ථාව වළක්වන්න නරක වූ කල්ලිකුත් වූ ආහාර භාවිතයෙන් වළගුණාම මේක කොහොමත් ශරීරගත වෙන්නේ නැහැ. එහෙම නැත්නම් නරක වෙලා කියලා අපිට සැක හිතෙන ආහාර. ඒක නරක වෙලාද නැත්නම් අපි හරියට බලන්නේ ඒක භාවිතා කිරීමෙන් වැළකීලා ඉන්නේ. ඒකට ඒ හරහාත් අපිට පුළුවන් ආහාර නරක වීම විෂ වීම පාලනය කරගන්න. මොකද ඒක අපේ විෂ වෙලා තිබ්බත් අපි ඒක ශරීරගත කරගත්තේ නැති හන්ද ඒ හරහාත් අපිට ආහාර විෂ වීම පාලනය කරගන්න පුළුවන් වෙනවා.